වක්‍ර TV යුගයේ සයිබර් අන්ධහැරය. හැම දිනාටම සුපින්බර දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවායි කියන ඒ ප්‍රාර්ථනාවත් සමගින් අපි සූදානම් වෙන්නේ වක්‍ර TV ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. අද බොහොම සුවිශේෂී දවසක්. අද මේ පොහොය දවසේදී අපි සූදානම් වෙන්නේ වක්‍ර TV තුලින් ඔබට දහම් කරුණු කිහිපයක් පහදා දෙන්නටයි. ඒ සඳහා අපි අද මේ ඇවිල්ලා ඉන්නේ බොහොම සුවිශේෂී ස්ථානයකට. මේ ස්ථානය පිළිබඳව සඳහන් කරනවා නම් ඔබ හංවැල්ල ප්‍රදේශයට ඇවිල්ලා හංවැල්ල නගරයෙන් දිද්දෙනිය මාර්ගය ඇවිල්ලා පතනකන්ද ආරණ්‍ය සේනාසනයට එන්න හැකියාව තියෙනවා. බොහොම සුන්දර සෞම්‍ය පරිසරයක් සහිත ඒ බවුම් වඩන උතුම් වූ භික්ෂූන් වහන්සේලාට වැඩ ඉන්න බොහොම සුදුසු ස්ථානයක් හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම පින් කැමැති ඔබට ඒ උතුම් පින්කම් වල යෙදෙන්නට ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් වල යෙදෙන්නට හැකි ස්ථානයක් හැටියට මේ ස්ථානය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ ස්ථානයේ සිට අද අපි මේ ධර්ම සාකච්ඡාව ඔබ වෙත තිළින කරන්නටයි සූදානම් වෙන්නේ. ප්‍රථමයෙන්ම මේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපගේ ආරාධනය පිළිගෙන වැඩමවා වදාළ පතනකන්ද ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ ස්වාමින් වහන්සේලා දෙපළ මා සමගින් මේ ස්ථානයේ වැඩ ඉන්නවා. උන්වහන්සේලා තමයි මාළඹේ ධම්ම නිපුණ අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ. ඔබ වහන්සේ තාමත් ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුක්තව පිළිගන්නවා අද ධර්ම සාකච්ඡාව වෙනුවෙන්. ඒත් එක්කම අපේ ඌරුගමුවේ චන්දකිත්ති අපේ ස්වාමින් වහන්සේ පාදාභිවන්දනයෙන් යුක්තව බොහොමත්ම ගෞරවයෙන් අද ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගන්නවා. ඉතින් මේ මැදින්පුර පසළොස්වක පොහොය දවසේ අපි සුවිශේෂී ධර්ම කාරණා කිහිපයක් ඔබට පහදා දෙන්නට සූදානම්. එදිනෙදා ජීවිතයේදී ඔබට පැන නගින ගැටලු වගේම සූත්‍ර පිටකයේ තිබෙන යම් සූත්‍ර අලලා එහි තිබෙන ධර්ම කරුණු ගැඹුරු ධර්ම කරුණු ඔබට සරලව පහදා දෙන්න අපි සූදානමින් ඉන්නවා. අපේ ස්වාමීන් වහන්සේලා සූදානමින් වැඩ ඉන්නවා. අපි ඒ අනුව අද මාතෘකා කරගන්නවා මේ දුක පිළිබඳව කතා කරන්න. දැන් ඔබ ඉපදිච්ච දවසේ ඉඳලා ඔබ බෞද්ධයෙක් නම් මේ දුක ගැන අහලා ඇති. දුක්ඛ ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය හැටියට අපි දන්නවා. ඒත් එක්කම යම් සිද්ධියක් වුණාම අපේ ජීවිතේට යම් ගැටලුවක් ආපුවම අපිට දුකයි. සමහර විට අපේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, මේ ආදී වශයෙන් අප්‍රියයන් හා එක්වීම දුකක්, මේ ආදී වශයෙන් බොහෝ දුක පිළිබඳව ඔබ දැනගෙන ඇති, අහලා ඇති. හැබැයි තාමත් අපි සසරේ ගමන් කරනවා. මේ දුක නිවැරදිව අවබෝධ කරගත්තා නම් ඊට පස්සේ දුක්ඛ සමුදය සත්‍ය මේ ආදී වශයෙන් ගිහිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපිට හැකියාව ලැබෙනවා. නමුත් අපි මේ දුක කියන්නේ මොකද්ද, කුමන කාරණාවක්ද, මොකද්ද, කොහොමද ඒක හටගන්නේ, ඒක නිරෝධායනය කරන්නේ කොහොමද කියන එක අපි තාමත් අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා අපි සූදානම් මුලින්ම මේ ධර්ම සාකච්ඡාවේ දුක කියන්නේ මොකද්ද? ඒක හටගන්නේ කොහොමද? ඒක හටගත්තාම අපි ඒ දුකෙන් මිදෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් පැහැදිලි කරලා දෙන්න අපට සූදානම්. ඒ අනුව අපි මුලින්ම අපේ ධර්ම සාකච්ඡාවට ප්‍රවිෂ්ටයක් ලබා දීම සඳහා බොහොමත්ම ගෞරවයෙන් මම ආරාධනා කරනවා පූජ්‍යපාද මාළඹේ ධම්ම නිපුණ අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ
සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. ගෞරවනීය කල්යාණ මිත්‍ර අපේ පින්වත් උරුගමුවේ චන්දකිති ස්වාමීන් වහන්සේ ප්‍රදාන වක්‍ර ටීවී අපේ මේ පින්වත් මහතුරු සිළු දෙනාම අද පතන කන්ද ආරණ්‍ය සේනාසනයට පැමිණිලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිරි සම්බුදු මුහමඩලින් වදාළ උතුම් පින්කමක අපි මේ නිරත වෙලා සිටින්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සිළු දානයන් පරද්දලා අග්‍ර වෙන්නේ ධර්ම දානය දෙන එක. ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනාවකට වදාලා කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තම. මේ ලෝතුරා ධම සාකච්ඡා කිරීම, ශ්‍රවණය කිරීම, නුවණින් විමසීමත් තමන්ගේ ජීවිතයට යහපත සැලසෙන මංගල කාරණාව. අපි පින්වත් මහත්තයා අපින් අසා සිටියා මේ දුකක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, මේ දුක කොහොමද දුරු කරගන්නේ? ඇත්තම හොඳ කාලෝචිත ප්‍රශ්නයක් අපි මහත් ඇහුවේ. මනුස්ස ලෝකේ අපි දැනගන්න ඕන අපි දුක් විඳිනවා. අපි දුකටපත් වෙනවා. දුක අපි කරා එනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ හොයාගත්තෙත් මේ දුක නිරුද්ධ කරන විදිය. දුක නිරුද්ධ කරන වැඩපිළිවෙල. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකේ පවතින දුකක් තියෙනවා. ඇත්ත. මේ ලෝකේ පවතින දුකක් තියෙනවා. මේ දුකට හේතුවක් තියෙනවා. හැබැයි මේ හේතුව දුරු කළොත් දුක නිරුද්ධ වෙනවා. දුක නිරුද්ධ කරන වැඩපිළිවෙලක් තියෙනවා. මෙන්න මේකට කියනවා චතුරාර්ය සත්‍ය කියලා. දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදයාර සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය. ලෝතුරා බුදු පියාණන් වහන්සේ මුලින්ම අවබෝධ කරගත්තේ සත්‍ය ඥානට පැමුණුනේ මේ දුක පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කවුරුත් අහලා තිබෙනවා මේ ලෝකේ පවතින දුකක් තියෙනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, ප්‍රියේ විපයෝගෝ දුක්ඛෝ, අප්‍රියේ සම්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් කිව්වොත්, කෙටියෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධය දුක. ඉපදීම දුකක්, ජරාවටපත් වීම දුකක්, ලෙඩවීම දුකක්, මරණය දුකක්, ප්‍රියංගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් සමග එක්වීම දුකක්, කැමැති දේ නොලැබීම දුකක්. සංක්ෂේපයෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධය දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ ගැන අපි අහලා තිබෙනවා. අපිට මහත්ය දැන් දුක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දුක හටගන්න හේතුවක් තියෙනවා. දැන් අපි තවදුරටත් මේක සාකච්ඡා කරමු. දුක හටගන්න හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්තර තත්‍රාබිනන්දනී සෙය්‍යතිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එනමින දුක හටගන්න හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සත්‍යයන්ගේ සිත්සංතානෙ හටගන්න තෘෂ්ණාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට අපිට දුක එන්නේ තණ්හාව නිසා. මේ තණ්හාව කෙරෙත් අපේ හිතේ තියෙනවා කැමැත්ත තියෙනවා, ප්‍රේමය තියෙනවා, ආලය තියෙනවා. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාලා දුක හටගන්නේ තණ්හාව නිසා. කවුරු කියන්නේ සත්පුද්ගල භාවය නිසා නෙවෙයි දුක හටගන්නේ තණ්හාව නිසා. දුක හටගන්නේ ඉපදීම නිසා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ තණ්හාව නිසායි.
දැන් ඇත්තෙම අපි බැලුවොත් දැන් මට මම සාමාන්‍ය ගොරෝසු උපමාවක් දේශනා කළොත් දැන් මගේ හිතේ තණ්හාව, කැමැත්ත, ප්‍රේමය, ආලය තියෙන කෙනෙකුට කොරෝනා හැදිලා මිය ගියොත් මට දුකයි. හැබැයි මඩ කලපුයි තිරුකුණාමලේ කෙනෙකුට කොරෝනා හැදිලා මලා කියලා අපිට එහෙම දුකක් නැහැ. ඒක නිවුස් එකක් විතරයි. ගොරෝසු මට්ටමේ හැපිලා තියෙන දුකක් නැහැ. මට මේ මොහොතේ දුකේන ලින්ක් එක ඒක. ඇයි මට දුක ආවේ? එහෙනම් මේ දුක හටගන්න හේතුව නිරුද්ධ කරන්න පුළුවන්. ඒ නිරුද්ධ කරන ප්‍රතිපදාව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. හොඳයි. අපි හාමුදුරනේ අපිට පැහැදිලි. දැන් අපි මේ අපි ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචස්කන්ධයම දුකක්. ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ, මගේ ශාස්ත්‍රුන් වහන්සේ, බුදුජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ විදිහට ඉපදීමේ ඉඳලා සියල්ල දුකක් හැටියට. එතකොට ඒට හේතුවක් තියෙනවා. ඒක නිරෝධායනය කරන්න හැකියාව තියෙන වගේ තමයි ඔබ වහන්සේ දේශනා කරේ. අපි හැමෝටම අපේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගෙන් මම විමසන්න කැමති. මේ දුක හට ගන්නවා අපි හැමෝම දන්නවා දුකක් තියෙනවා කියලා. මේක නිරෝධායනය කරන්නේ කොහොමද? මේකට මාර්ගයක් තියෙනවද? ඒ මාර්ගය අපි හඳුනාගන්නේ කොහොමද? අපේ ජීවිතේට මේ මාර්ගය ලං කරගන්නේ කොහොමද? මෙන්න මේ පිළිබඳව අත්දැකීමක් ලබන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් පැහැදිලි කරලා දෙන්න. අවසර සනස මේ ගැන මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න කල්පනාවට ආවා. දැන් බුදුරජාණන් වහන්සේ මහත්තය දුක හට ගන්න හේතුව දේශනා කළේ තණ්හාවනේ. බුදුරජාණන් වහන්සේ දුක දුරු කරන්න කියලා දුරු කරන්න කිව්වේ තණ්හාව. දුක දුරු කරන්න කියලා දුක හට ගන්න හේතුව තමයි දුරු කරන්න කිව්වේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ. ඒ කියන්නේ අපිට යම් දුකක් කියන්නේ යම් තණ්හාවක් නිසාද ඒ තණ්හාව කෙරේ තියෙන අපේ හිතේ කැමැත්ත තියෙනවා, ප්‍රේමය තියෙනවා, ආලය තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන ඒ කැමැත්ත දුරු කරන්න, ප්‍රේමය දුරු කරන්න, ආලය දුරු කරන්න. එතකොට ඒ දුක හට ගන්න හේතුව බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒක. දැන් අපි ගත්තොත් ලස්සන උපමාවක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මම ඒ උපමාව අපි සාන්නස කියන්න. මේ තරුණයෙක් ඉන්නවා කියනවා. මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්නන උපමාව. තරුණයෙක් ඉන්නවා. මේ තරුණයට තවත් තරුණයෙක් කෙරෙහි බලවත් කැමැත්තක් ඇති වෙනවා. බලවත් ප්‍රේමයක් ඇති වෙනවා. බලවත් තාලයක් ඇති වෙනවා. එතකොට මේ තරුණිය දකින්නවා කියනවා ඒ තරුණිය වෙනත් තරුණයෙක් එක්ක පාරේ අත්අල්ලගෙන යනවා දකින්නවා කියනවා. මේ දකින්නකොට ඔහුට දුකක් හට ගන්නවා කියනවා. ඔහු කල්පනා කරනවා කියනවා දැන් මා තුල දුකක් හටගත්තා. මං එහෙනම් මේ කෙරෙහි තියෙන කැමැත්ත දුරු කරනවා. ප්‍රේමය දුරු කරනවා. ආලය දුරු කරනවා. ඒ තරුණිය කෙරෙහි තියෙන කැමැත්ත දුරු කළා, ප්‍රේමය දුරු කළා, ආලය දුරු කළා. ඒක චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ තරුණය පස්සේ කාලෙකදී දකින්නවා කියනවා මේ ඒ තරුණිය ඒ වගේ පාරේ වෙනත් කෙනෙක් එක්ක අත්අල්ලගෙන යනවා දැක්ක කියලා දැන් දුක හට ගන්නවද කියලා අහනවා. ඉස්සෙල්ලා දුක හට ගන්න හේතුවත් දැන් දුක හටගන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. අර දුක හටගන්න හේතුව තමයි දුරු කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ දුක හට ගන්න හේතුව නිරුද්ධ කරන වැඩපිළිවෙල. ඒ හේතුව නිරුද්ධ කරනකොට දුක නිරුද්ධ වෙනවා. හේතුව නිරුද්ධ කරනකොට ඵලෙ දුරු වෙනවා. ඒ තරුණියට කිව්වේ නැහැ. තරුණිය ඔබ නැතර නැති වෙන්නත් කිව්වේ නැහැ. තරුණිය නැතර නැති කරන්නත් කිව්වේ නැහැ. ඒ දුක හට ගන්න ලින්ක් එක. එහෙම කියනවා. ඒ දුක හට ගන්න හේතුව දුරු කළා. දැන් සාමාන්‍යයෙන් අද කියන්නේ මේ තරුණයට කියනවා මේ තරුණය දැන් ඉතින් ඔබට දුකක් හටගත්තා දැන් මේකට කරන්න දෙයක් නැහැ. ඔයා try කරන මරණින් මත්තේ නූපදින්න. ඒ උපදින්න නිසා දුක නැහැ කිව්වොත් අර තරුණයට මේ මොහොතේ දුකට ආපු දුකට උත්තරයක් නැහැ. වර්තමානයේ. ඒ තරුණට කිව්ව දැන් ඒ තරුණයට දුකක් ආවා. ඒ තරුණට කිව්වොත් දැන් ওই දුක නැති කරන්න බෑ. ඔයා try කරන මරණින් මත්තේ නූපදින්න. ඒ උපදින්න නැති නිසා දුක නැති වෙන කතාවක් කිව්වොත් ඒ දුක්ඛ නිරෝධය සම්දිත්තික නැහැ.
ඔව්. එතකොට අපි හැමෝටම ඒ කියන්නේ අපි තව භවයක් බලාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපි දැන් මිනිසත් ආත්මයක් නැවත ලැබුවොත් පමණයි අපිට ඒක ආපහු කරන්න පුළුවන් වෙන්නේ. ඔව් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගිකයි. ඒකේ සම්දිට්ඨිකයි. මේ දුක්ඛ සමුදයත් තමා තුලින් අත්දකින්න පුළුවන්. දුක්ඛ නිරෝධයත් තමා තුලින් අත්දකින්න පුළුවන්. ඒ අත්දැකීම ලබන ඒ අත්දැකීමටපත් වෙන ඒ ස්වභාවය උපදව ගන්න ඔහුගේ නැතිවීම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ. ඒ දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් තමා තුලින් අත්දකින්න පුළුවන්. ඒ අත්දැකීමටපත් වෙන ඒ අත්දැකීම ලබන ඔහුගේ විනාශයක් ඔහුගේ නැතිවීම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ. මහත්කෙන් කවුරු හරි ඇහුවොත් බුදුහාමුදුරුවෝ දුකද නැති කලේ පැවැත්මද නැති කලේ කියලා. බුදුහාමුදුරුවෝ දුක නැති කරගන්න වැඩපිළිවෙලක්ද දේශනා කළේ පැවැත්ම නැති කරගන්නද? දුක නැති කරගන්න. කිසිම බුදුරජාණන් වහන්සේ නමක් විනාශයටපත් වුන්නේ නැහැ. ඒ උතුමන් වහන්සේලා දුකින් නිදහස් වුණා. දුක නිරුද්ධ කළා. දුක ප්‍රහාණය කළා. දුකින් ඈතර වුණා. දුක නැති කළා. මේ දුකින් නිදහස් වුණා කියන වචනේ තුල ගම්ම වෙන්නේ පැවැත්ම නැතිවීමක් ගැන. හැබැයි අද අපට බණට අහන්න ලැබෙන්නේ දුකට හේතුව ඉපදීම නැත්තම් දුක නැහැ කියලා. කොහොමනේ අපිට බණ ටික අද කියන බණ ටික ගිහිල්ලා නැවතිලා තියෙන උතන. දුකට හේතුව ඉපදීම නැත්තම් දුක නැහැ කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක හට ගන්න හේතුව තණ්හාව. යම් දුකක් එන්නේ යම් තණ්හාවක් නිසාද ඒ තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ කළොත් කැමැත්ත දුරු කළොත් ප්‍රේමය දුරු කළොත් ඒ දුක දුරු වෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් කිව්වොත් දුකට හේතුව ඉපදීම කියලා ඒකේ නොකිය කියනවා කතාවක් දුකට හේතුව දුකමයි. දුකට හේතුව දුකමයි කියලා. කවදාකවත් ඔහුට දුකේ ඉපදීම જાතියක් දුකටනේ ඇයිති. දුකට හේතුව දුකමයි. නේ? නිසා බුදුහාමුදුරුවෝ ඒකට ඔහුට දුක්ඛ නිරෝධයක් අත්දකින්න බෑ. ඔහුට කොයි වෙලෙත් ගෝචර වෙලා තියෙන දුක. නිරෝධයක් අත්දකලා නැහැ. ඒ දුකට හේතුව දුකමයි. ඔහුට කොයි වෙලෙත් දුක ඉතුරු වෙලා. දුක නැති කරගන්න නම් දුකට හේතුව ඉපදීම. ඒකත් දුක. දුකට හේතුව දුක කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ දුක්ඛ ධම්සප්පවතුන් සූත්‍රේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනාලයෝ. හැබැයි මේ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනාලයෝ නිකං කරන්න බෑ. ඔහුට දැක්මක් තියෙන්න ඕන. අන්නේ දැක්ම තුල මේ පරිපූර්ණ වශයෙන් චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනාලයෝ පරිපූර්ණ වශයෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ දැක්ම තුල. අන්නේ දැක්ම සම්මා දිට්ඨිය. හොඳයි. ඇත්තටම මේ දුක කියන කාරණාව බොහොම අපූර්වට අපිට පැහැදිලි කරගන්න ලැබුණා. දුක කියන කාරණාව පැහැදිලි කරගන්නත් අපිට ලොකු දුකක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තරම් මේ කාරණාව ගැඹුරුයි ඒ වගේම සංකීර්ණයි. මේක පියවරෙන් පියවර අපි අවබෝධ කරගන්න ඕන. එතකොට තමයි ස්වාමීන් වහන්සේ අපිට නිසි අවබෝධයක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මම කැමති තව දුරටත් තව ගැඹුරින් ඔබ වහන්සේලාගෙන් දැනගන්න මේ දුක කියන කාරණාව පැහැදිලි කරගන්න. ඇත්තම මහත්තයා මේ දැන් අපි මුලින් කතා බහ කරේ දුක බුදුහාමුදුරුවෝ මේ මරණීය දුකක් කියන්නේ අපේ සාහනංශ මරණය දුකක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මරණීය දුක අපේ සාහනංශ මේ මරණ දුකක් කියලා දැනෙනෝ නම් ඒ අත්දැකීම ලැබෙන්නේ මොන අවස්ථාවකදී? මම ඒක පොඩ්ඩක් විග්‍රහ කරන්න මේ ආකාරයෙන්. දැන් භාග්‍යවතුන් වහන්සේ දුක කියන එක විග්‍රහ කරනවා. ඒකේ පටන් ගන්න දුක ගැන විස්තර කරද්දී මේ විස්තර කරන දුක අපිට නිරූප කරගන්න දෙයක් තියෙනවා. මේ සත්‍යයන්ට ඇත්තටම දුක පටන් ගත්තේ ඉපදීම නිසාද නැත්නම් ඉපදීම දුකක් වෙන්නේ කෙසේද කියන තැන ඉඳලා. මේක ගොඩාක් හරි මගරින් තනක් අපිට මේක අපි පොඩි විග්‍රහ කරගන්න උත්සාහයක් දරමු මේ දුක කියන්නේ. එහෙමයි සම්. ඒක පොඩ්ඩක් කතා බහ තුනින් අපි අන්න උත්සාහ කරොත් යමක් ඇටෙහි මං හිතන්නේ. එහෙමයි. මේ දුක කියන්නේ Tamanට ගෝචර නැත්තම් දැනෙන්නේ නැත්තම් ඒදී අපිට දුකක් වෙයිද සාමාන්‍යයෙන්? ඒක හොඳ ප්‍රශ්නයක්. දුක කියන දේ අපිට ගෝචර නැත්තම් දැනෙන්නේ නැත්තම් අපිට ඒදී ඔහුට දුකක් වෙයිද? දැනෙන්නේ එහෙනම් දුකක් එන්නේ නැහැ නේද? එහෙනම් මේ භාවිතුන් වහන්සේ දුක කියලා විස්තර කරන ලද දෙය අපිට දැනීමක් එන්න ඕනේ. එහෙමයි. ඉතින් යම් දුකක් පැනෙවුවා නම් යමක් දුකයි කියලා පැනෙවුවා නම් ඒ හැම දුකක්ම අපිට
ඒ අවස්ථාවන් තුළ දැනීමට ලක් වෙනවා. එහෙමයි සාම. නැත්නම් දුක් විය නොහැකි. එහෙමයි. මෙන්න මේක සත්‍යයක් කියලා අපිට ගත්තන් පස්සේ මේක විග්‍රහ කිරීමේ ගොඩක් කාරණා එනවා. අපි පොඩ්ඩක් දැනට අපි ජාති දුකයි එහෙම නැත්නම් ඉපදීම දුක කියන එක පොඩ්ඩක් පැත්තකට දාලා මොකද ලෙඩවීම දුකයි කියලා කියනවනේ නේද? එහෙමයි. අපි මේක පොඩ්ඩක් විග්‍රහ කරගමු. ඇත්තටම අපිට ලෙඩවීම දුකක් වන්නේ නම් මේ දුක දැනෙන්නේ මොන වගේ අවස්ථාවක් තුළද? ලෙඩ වෙන්න එපා. ලෙඩ වෙන ස්වභාවයටපත් වෙන්න ඕන. එහෙමයි සස්. ඒකට මේ ලෙඩවීම දුක දැනෙන්නේ අපිට ලෙඩ වෙච්ච වෙලාවට කිව්වොත් පැහැදිලි කරන්න හරි පිළිගන්න පුළුවන් වේද? ඔව්. ලෙඩවීම දුකක් එන්නේ ලෙඩ වෙච්ච වෙලාවට. ඒක පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අපි මහත් ඒ කියන්නේ දතියක එක්කම හැදෙන්න ඕනේ ඒ ගතිය අත්දකින්න. දතියක එක්කම හැදෙන්න එපා ඒ ගතිය අත්දකින්න. ලෙඩ වෙන්න ඕන ඒ ස්වභාවය අත්දකින්න. ඒක මහලීම දුකක් කියලා කියනවනේ. මහලීම දුකක් කියන එක භාවිතනාසේ දේශනා කළ දෙයක්. ඒක සත්‍යයක්. අපි දැන් මේක අපිට ගලපනවා. මට මහලීම දුකක් නම් මට මේ දුක දැනෙන්නේ කොතෙන්ද? මහලුණාට පස්සේ. ඒක පිළිගන්න පුළුවන්. එහෙම. අපි ඕකම එතනට ගලපුවොත් ඕක ක්‍රමයට මරණයේ දුකක් නම් මේ දුක අපිට දැනෙන්නේ කොතෙන්ද? මරණ මොහොතේ. හරිය. එතන අපි මෙතන ප්‍රශ්නයක් එනවා. අපි ලෙඩවීම දුකක් කියලා ගත්ත ලෙඩුණෙන් පස්සේ. ඒ අත්දැකීම ලැබුවෙන් පස්සේ මොකද වෙන්නේ? මහලීම දුකක් කියලා ගත්තේ අපි මහලීම නැමැති අත්දැකීම තුල. ඒක ලැබුවෙන් පස්සේ. නමුත් මරණය කියන එක අපි ගත්තේ මැරෙන්න ආසන්න. මැරෙන්න කොච්චර ආසන්න වුණත් තම ජීවත් වෙන කෙනෙක්. අපි මැරෙන්න විනාඩි 2කට කලිනුත් තප්පර 2කට කලිනුත් එයා ජීවත් වීමේ ගති ටිකන්නේ අත්දකින්න. තාම මරණය මොහොත වෙච්ච දෙයක් නෙවෙයි. දැන් අපි අනිත් අර ලෙඩවීමත් ගත්තා. ලෙඩවීමේ අත්දැකීම ලබන්න ලෙඩ වෙන්න ඕන. මට දතේක එක්කම හැදෙන්න එපා ඒ ගතිය අත්දකින්න. හැබැයි මම හිතනවා මම ලෙඩ වෙන්න එපා කියලා හිතාගෙන ඉන්නවා. අනිත් දතේක එක්කම හැදෙන්න එපා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ඒ කැමැත්ත එතුමට ලබන්න බෑ. දතේක එක්කම හැදෙනවා. අන්න ඒ මොහොතේ තමයි ඒ අත්දැකීම ලබන මොහොතේ ඒ ස්වභාවයටපත් වෙන මොහොත තමයි අර කැමැති දේ නොලැබීමේ දුක තියෙන්නේ. මම කොරෝනා හැදෙන්න එපා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි යම් මොහොතක මම දැනගන්නවා මට කොවිඩ් කියලා. ඒ දැනගන්න මොහොතේ තමයි දුක තියෙන්නේ. ඒක එතකොට වෙලා ඉවර වෙච්ච දේ තමයි දැනගන්නේ. මරණ දුකක් කියලා. ඔහු දැනගන්න ඕන නම් දැනගන්නේ මොන අවස්ථාවේදී? සත්‍ය ලෙස මරණය සත්‍ය ලෙස දැනෙන්නේ කොතෙන්ද කියලා ප්‍රශ්නේ. මරණ මොහොතේදී මරණයෙන් පස්සේ. මරුණට පස්සේ. එතන ගැටලුවක් කියලා මොකද හේතුව? අපිට ලෙඩ වෙච්ච එක දුක කියන ලෙඩ වෙච්ච වෙලාවට. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට මරණයට පස්සෙත් යම් දේවල් ගෝචර වෙනවද? දැනෙනවද? පැහැදිලි වෙනවා. ඒක හොඳ ප්‍රශ්නයක් මහත්තයා ඇහුවේ. අපි මේක සාකච්ඡා ස්වරූපයෙන් කතා බහ කරන නිසා හොඳ ප්‍රශ්නයක් මහත්තයා ඇහුවේ. මරණය කියන එක ගොඩක් අය දැනගත යුතු කාරණාවක් මෙතන. මහත්තයා ඇහුවේ. මරණය කියන එක තමන් තුළ සිද්ධ වෙන අනිත්‍යතාවයක්. ජරාව කියන්නේ තමන් තුළ සිද්ධ වෙන අනිත්‍යතාවයක්. ලෙඩවීම කියන්නේ තමන් තුළ සිද්ධ වෙන අනිත්‍යතාවයක්. තව විදිහකින් කිව්වොත් තමන් මුහුණ දෙන කින්ටුව එක. මරණය කියන්නේ තමන් මුහුණ දෙන කින්ටුව එක. මරණ දුකක් කියලා ඔහුට දැනෙන්න ඕන මොන අවස්ථාවකදීද? හරියටම ඒක ඔහුට වෙච්ච දෙයක් වෙන්න ඕන. ඒකනේ එහෙම නේ සර්. මොකද හේතුව ඔහුට මැරෙන්න ආසන්න වෙනකන් ඔහුට තියෙන කායික දුක. මැරෙන්න ආසන්න වෙද්දී ඔහුට ලොකු කායික දුකකට ගන්නවා. ඒක කායික දුක. ඊට පස්සේ ඒ නිසා ඔහුට හිතෙනවා මම මැරෙද්ද දන්නේ නැහැ කියලා. මේ තාමත් ජීවත් වෙන නිසා හට කියලා මේ කියවෙන්නේ. එහෙමයි සර්. මැරෙද්ද දන්නේ නැහැ කියලා මනසින් දුක් වෙනවා. මේ දෙකම මරණ දුකක් නෙමෙයි. කායික දුකයි මානසික දුකයි. මොකද භාග්‍යවතුන්සේ පෙන්නන දුන්නේ මරණ දුකක් කියලා. එහෙම. දැන් ලෙඩවීම දුකක් ලෙඩ වුණාට පස්සේ නම් ලෙඩවීමේ අත්දැකීම තුළ නම් මහලීම දුකක් කියන්නේ මහලීම නැමැති අත්දැකීම තුළ නම් එහෙමයි සර්. මරණ දුකක් කියන්නේ කිසි දෙයක ප්‍රශ්නයක් වෙනවා. අද කියන ආකාරයට අපිට මරණ දුකක් පනවන්න වෙන්නේ මේ මරණ දුකක් නම් මරණය දුකක් කියුත්තේ මැරිච්ච වෙලාවට. මම ඒක කියන්නම් ලෙඩවීම දුකක් කියන්නේ ලෙඩ වෙච්ච වෙලාවට. මහලීම දුකක් කියුත්තේ මහලු වෙච්ච වෙලාවට. ඒකම අනිත් අදහස එනවා මරණ දුකක් නම් දුකක් කියුත්තේ මැරිච්ච වෙලාවට. මෙතන දැන් ගැටලුවක් කියලා මැරිච්ච වෙලාවට කොහොමද දුක දැනෙන්නේ? දැනෙන්නේ කියන්නේ. ප්‍රශ්නයක් එනවා. මේ තමයි අපි මේ දර්ශනේ යම් අවස්ථාවක් ඉලෙටින අවස්ථාව නම් මැරිච්ච බව දැනගන්නවා කියන්නේ හුතාම ඉන්නවා කියන එකයි. සජීව. හුතාම ඉන්නවා. ඒ කියන්නේ මරණයත් සමගම ඔහු නැති වෙලා ගියා නම් ඔහුට මැරිච්ච බව දැනෙන්නේ නැහැ. මරණයත් සමගම ඔහු නැති වෙලා ගියා නම් මරණ දුක කියන එක නෑ. නෑ. ඒතකොට මරණ දුකක් නෑ. එහෙනම් මරණ දුකක් පැනවෙන්නේ නැහැ. මරණ දුකක් පැනවෙනවා කියන්නේ මරණයත් සමගම ඔහු නැති නොවන නිසා. ඔහු නැති නොවන නිසා. ඒකයි මරණ දුකක් එන්නේ. ඒක අපිට මරණ දුක දැනෙන්නේ. මෙතනින් ගම්මෙන් දේ තමයි මරණය කියන දේ දැනෙන දෙයක් ඔහුට. ඔහුට දැනෙන දෙයක්. ලෙඩවීම කියන එකත් ඔහුට දැනෙන දෙයක්.
ජරාව කියන එකත් ඔහුට දැනෙන දෙයක්. දැන් අපි මේ ධර්ම සාකච්ඡාවේ සුවිශේෂී තැනකට ඇවිල්ලා තියෙන්නේ. මෙතෙක් කල් අපි අහලා තිබුණේ ඉපදීම දුකක්, මරණය දුකක්, එතකොට වයසට යන එක දුකක්, ප්‍රියයන්ගෙන් වීම දුකක්, මේ ආදි වශයෙන් අපි දැන් දන්නවා මේ හැම දෙයක්ම අපිට දැනෙන්නේ ඒක අපි අත්විඳලා පස්සේ කියන එක. දැන් විශේෂයෙන් ගත්තාම මරණය කියන කාරණාවේ අපිට අපහැදිලි තැන් ගොඩක් තියෙනවා. දැන් අපි හමුදුරනේ. දැන් මේ මරණය අපි අත්දැකලා තියෙන්න ඕනේ අපිට ඒක දුකක් වෙන්න නම්. එතකොට අපි තවදුරටත් ජීවත් වෙලා ඉන්න ඕනේ ඒ දුක දැනෙන්න නම්. දැන් ස්වාමීන් වහන්සේ අපි ඔන්න මරණයටපත් වුණා. මරණයටපත් වෙනකොටත් අපේ ශරීරයේ තිබුණේ ඒ ශරීර දුක සහ ඒ ආදි දුක ටික තමයි අපිට දැනුනේ. හැබැයි දැන් අපි මරණයටපත් වෙලා ඉවරනාට පස්සේ නැවත මරණයේ දුක අපිට දැනෙනවා. මෙන්න මේ කාරණාව අපිට පැහැදිලි නෑ තාම. ඒක අපි පැහැදිලි කරගමු අපි. ඇත්තම අපි මහත්තයා මම මේකට ප්‍රවේශයක් වශයෙන් අපි සන්නංශ ලෞතර බුදුරජාණන් වහන්සේ සිරිසම්බුදු මුහමඩලින් අදාලා සච්චිබංග සූත්‍රයේ අපි කවුරුත් දන්න සූත්‍ර දේශනාවක් මෙතින්දි හරි ලස්සන කාරණාවක් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමාච ආවුසෝ මරණ යා තේසං සත්තානම් තම්මා සත්ත නිකායේ චුති චවනතා මේ මරණේ මේ සුභාටක් කියන මේ මරණය කියලා චුති චවනතා බේදෝ අන්තරදාන මච්චු මරණ කාලකිරියා කන්දානම් බේදෝ කලේබරක්ෂ නික්කේපෝ ජීවිතින්ද්‍රියස්සු පච්චේදෝ ඉදං උච්චිති ආවුසෝ මරණ. මෙන්න මේ ස්වභාවයන් සියල්ලම මරණයක් වශයෙන් තමයි බුදුහාමුදුරු දේශනා කළේ. එහෙමයි සන්නස්. ඒතේ ඒ කියන්නේ මේ යා තේසං ඒ සත්‍යයන්ගේ ඒ කියන්නේ ඒ සත්‍යයන්ගේ ඒ සත්ත්ව නිකාය තුල යම් චුත වීමක් ඇද්ද? ඒ කියන්නේ සත්ත්ව නිකායෙන් චුත වීමක්. යම් සත්ත්ව නිකායක් ඔහු ගොනු වෙලා හිටියේද? මිනිස්සු කියලා කියමු. අන්න ඒ සත්ත්ව නිකායෙන් චුත වීමක් ඇද්ද? චුත වීමක්. චුත චවනතා ඉවත් යාම. බේදෝ බිඳී යාම. අන්තරදාන අතුරුදන් වීම. දැන් මෙතින්ද කියවෙන්නේ මේ මරණය කියන්නේ නැති වුණා කියලා. අතුරුදන් වීම. බිඳී යාම. ඒ සත්ත්ව නිකාය තුලින් ඒ සත්ත්ව නිකාය තුලින් අතුරුදන් වීමක් කියනවා. එහෙම වෙන්න පුළුවන් අතුරුදන් වීමක් කියන්නේ අපි දැනගෙන ඉතින් ඒකපාරටම නැතු වෙලා යනවා. අනේ වගේ ස්වභාවයක් ඇති වෙන්න අපි අතරින් අතුරුදන් වුණාට අප අතරින් නැති වුණාට ඔහුට ඔහු නැති වුන්නේ නැහැ. ඔහුට ඔහු නැති වුන්නේ නැහැ. මරණය කියන එක මම එක කිව්ව මරණය කියන එක මරණ දුකක් කියලා ඔහුට දැනෙනෝ නම් දැනෙන්න ඕන මරුන්ට පස්සේ. ඒක ඔහුට වෙච්ච දෙයක් වෙන්න ඕන. උනදී තමයි ඔහු දැනගන්නේ. ඒක මට දත එකක්ම හැදෙන්න ඕනේ ඒ ගතියක් දකි. එතකොටයි මට ඒ දුක දැනෙන්නේ. එතකොට දැන් මම ඉන්ජෙක්ෂන් කට්ටක් ගෙනල්ලා ඉන්ජෙක්ෂන් කට්ට මෙහිම අත ළඟට කිට්ටු කරනවා. ඉන්ජෙක්ෂන් කට්ට මෙහිම අත ළඟට කිට්ටු කරාගෙන තාම මට මේක වෙච්ච දෙයක්ද? මට මේක දැනුණද? තාම මට මම මේක අත්දැක්කද? තව ටිකක් ඉන්ජෙක්ෂන් කට්ට කිට්ටු කරනවා. තාම මට මේක වෙච්ච දෙයක්ද? තාම මේ ගතිය මම අත්දැක්කද? හැබැයි මේ ඉන්ජෙක්ෂන් කට්ට අත ළඟට කිට්ටු කරනකොට මට මානසිකව දුකක් දුම්නසක් ඇති වෙන්න පුළුවන්. ඒක මනසේ වූක් විසක් මේ ගතිය තාම මම අත්දැකියක් තින්දේ නැහැ. මේ ගතිය මට අත්දකින්න නැති මේක මට වෙච්ච දෙයක් වෙන්න ඕනේ. මරණය ඔහුට වෙච්ච දෙයක් වෙන්න ඕන. ඔහුට මරණ දුකක් වෙන්න. බුදුහාමුදුරෝ ජරා දුකෙන් පැනෙන්නේ නැහැ මරණ දුක. තදබල කායික දුකෙන් පැනෙන්නේ නැහැ මරණ දුක. ලෙඩවීම දුකෙන් පැනෙන්නේ නැහැ මරණ දුක. මානසික දුකින් පැනෙන්නේ නැහැ මරණ දුක. මරණ දුකක් වෙනවා. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ. මෙන්න මරණය කියන එක ඒ සත්වයන්ගේ ඒ සත්ත්ව නිකාය ඒ සත්වයන්ගේ ඒ සත්ත්ව නිකාය තුලින් යම් චුත වීමක් ඇද්ද? ඒ තමන් ඇසු කර එකකින් චුත වුණාද? තමන් යම් සත්ත්ව ස්වභාවයක් ඇසුරු කළාද? ඒ ස්වභාවයෙන් චුත වීමක් ඇද්ද? ඒ ස්වභාවය උට අතුරුදහන් වෙලා ගියාද? තමන් ඇසු කර සත්ත්ව ස්වභාවය අතුරුදහන් වෙලා ගියාද? ඒ ස්වභාවය. මේ අපි ස්වාමීන් වහන්සේ දැන් තව මේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අපිට තව තියෙන ගැටලුවක් තමයි දැන් අපි අහලා තියෙන ධර්මය අනුව අපි මරණයටපත් වුණාට පස්සේ ෂණයකින් අපි තව ආත්මයක් ලබනවා. තව ආත්මයකට යනවා. එතකොට දැන් අපිට එහෙම කියපු ගමන් හිතෙන්නේ මේ ආත්මෙ තිබ්බ ඔක්කොම අපි අතෑරලා අපි ඒ ටික දැන් ඉවරයි. ඊට පස්සේ අර ආත්මෙ ඉඳලා අපි ආයෙ දුක් විඳින්න පටන් ගත්තා වගේ එකක්. එතකොට මට තව ප්‍රශ්න කීපයක් තියෙනවා. ඊට කලින් මේ පැහැදිලි කරගන්න ඕන මේ එහෙමද වෙන්නේ ඇත්තටම? එහෙම නැත්නම් අපි මේ භවයෙන් භවයේ ගමන් කරන විදිහ මෙන්න මේ පිළිබඳව අපිට පැහැදිලි කරලා දෙන්න. මම මේකට ආපු මරණ ගැන පොඩ්ඩක් උලුප්පල පෙන්නලා එතනට එන්න. ඒක කියන ලෙඩවීම කියන එක
නේ. ඒක දුක දැනෙන අපිට ලෙඩ වෙච්ච වෙලාවටනේ. ලෙඩවීමත් එක්කම ඔහු නැති වෙලා ගියා නම් අපිට ලෙඩවීම දුකක් වේද? ලෙඩවීමත් එක්කම ඔහු නැති වෙලා ගියා නම් ඔහුට ඔහුට ලෙඩවීම දුකක් වේද? නෑනේ. මහලු වීම දුකක් නේ. මහලු වීමත් එක්කම ඔහු නැති වෙලා ගියා නම් ඔහුට මහලු වීම දුක දැනේද? දැනෙන දෙයක් නෑ. කියන්නේ ඔහු ඊට පස්සේ ඉන්න නිසානේ දුක දැනෙන්නේ. ඒක තමයි මරණය දුකක් නේ. මරණයත් එක්කම ඔහු නැති වුණා නම් කවදාවත් මරණ දුක දැනෙන්නේ නෑ. එහෙනම් මරණ දුකක් විය යුත්තේ කෙසේද? මෙරිච්ච බව දැනෙන්න වෙලාවට. එහෙනම් මේ මරණ දුකක් මේක පැනවෙන්නේ හැමදෙස්සම මරුණෙන් පස්සේ දැනගන්න අවස්ථාව තුළ. ඔව්. අපි හඳුන්නේ දැන් මරුණට පස්සේ අපිට කොහොමද ඒක දැනෙන්නේ? හරි. ඒක අපි යන්නේ මුලින් භාගනස විශ්වාසයට. බුදුහාම තමයි මරණ දුකක් කියලා කිව්වේ. අපි ශ්‍රද්ධාව ඒක. මේ ශ්‍රද්ධාව පිළිහිටලා අපි විමසනවා. කොහොමද විමසන්නේ? අපි ගන්න අපිට ගෝචරිච්ච ටිකක් තියෙනවා. මොකද්ද? ලෙඩවීම ගෝචරයි. මහලු වීම ගෝචරයි. මෙන්න මේක අදිට ආදේශ කරනවා. ලෙඩවීම අපිට දුකක් දැනෙනවා නම් ඒක දුක දැනෙන්නේ ලෙඩ වෙච්ච වෙලාවට. ඒක කාටවත් නැහැ කියන්න බෑ. මහලු වීම දුකක් නම් ඒ දුක දැනෙන්නේ කොයි වෙලාවට මහලු වෙච්ච වෙලාවට. මේ දෙකම අපිට විඳින්න පුළුවන්. හැබැයි මරණ දුක කියලා කිව්වේ භාග්‍යතුන් වහන්සේ. අපි ඒක අත්දැකේ නැහැ තාම. අපි ඒක ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. එහෙනම් මරණ දුකක්මයි. මේක දුකක් නම් අපි බලනවා දුකක් විය යුත්තේ කොතෙන්ද? භාග්‍යතුන් වහන්සේ දුකක් කිව්වේ. අපි බලන්නේ මේක දුකක් විය යුත්තේ කොතෙන්ද? මරණ දුකක් නම් දුකක් විය යුත්තේ මෙරිච්ච වෙලාවට. මෙරිච්ච බව දැනගන්නකොට. දැන් ලෙඩ වෙච්ච වෙලාවට ලෙඩ වෙච්ච බව දන්නේ නැත්නම් ඔහුට ලෙඩවීම දුකක් නැහැ. මහලු වෙච්ච වෙලාවට මහලු වෙච්ච බව දන්නේ නැත්නම් හිත මහලු වීම දුකක් නැහැ. වෙන දුකක් තියෙනකොට මහලු වීම දුකක් නැහැ. ඒ වගේ යම් වෙලාවක මරුණ වෙලාවට වුණත් මෙරිච්ච බවක් දන්නේ නැත්නම් මරණේ දුකක් නැහැ. දැන් මරණේ දුකක් වෙන්නේ කොතෙන්ද? මෙරිච්ච වෙලාවට මෙරිච්ච බව දැනගත්තා. දැනගන්නවා කියන අදහස තුළ එනවා මෙයා තාම ඉන්නවා කියන එක. ඒ කියන්නේ අවසරයි අපි සන්නස. දැන් මගේ කකුලේ මේ නියපොත්තක් අඩුයි. මේ නියපොත්තක් අඩු බව මට කොයි වෙලෙත් දුක නැහැ. මම යම් මොහොතක දැනගන්න ඕද? ඒ දැනගන්න මොහොතේ මට මේ දුක තියෙන්නේ. හොඳයි. අවසරයි අපි හඳුරන්නේ දැන් ඔබ වහන්සේලා දේශනා කරන කාරණාව අපිට පැහැදිලි දැන් අවබෝධයක් ලැබිලා තියෙන්නේ. අපිත් අර තැනක පැටලිලා හිටියේ මරුණන් පස්සේ ඉවරයි අපි වෙන ආත්මික මේ ඉපදෙනවා මේ එහෙම දේශනා අහලා අපි එහෙම පැටලිලා හිටපු තැනින් දැන් අපි පොඩක් ලැහිලා ඉන්නවා. හැබැයි තවත් අපිට තියෙන ගැටලු සහගත තන් ටිකක් තියෙනවා. දැන් අපිට හදිසි අනතුරකින් අපි මරණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක දැන් කාල මරණ අකාල මරණ කියලා අපි අහලා තියෙනවානේ. එතකොට තමන් ගෙන ආපු ආයුෂ කාලය වින්දනය කරලා මරණයටපත් වෙන අවස්ථාවන් තියෙනවා. එහෙම නැතුව අතරමඟදී අපි මැරෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදීත් අපිට ඒ දුක දැනෙනවද? අපි ඒ මරණ දුක අපි කොහොමද දැනගන්නේ? අපිට දැනෙන්නේ කොහොමද ඇත්තටම? මැරුණට පස්සේ අපිට මරණ දුක දැනෙන්නේ කොහොමද කියන කාරණාවේ ප්‍රශ්නයක් තියෙනවා අපිට තාම. මෙන්න මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න අපි හඳුන්නේ. සංස පැහැදිලි කරනවා. සංස ගන්න. මට ගන්න මෙහෙම. දැන් හදිස්සි මරණයක් අනුතරක් වුණා කියලා හිතන්නකෝ. මේක ඔහුට තියෙන්නේ ඒ වෙච්ච වෙලා තියෙන කායික දුකක්. තමයි ඒක දැනුවත්කමක් තියෙන පුළුවන් දැනුවත්කමක් නැති පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ මෙතන මරණ දුකක් නෑ. මේ තියෙන්නේ මෙහු තාම ජීවත් වෙලා ඉදීමේදී විඳින දුකක්. තියෙන්නේ. නමුත් මේක භාග්‍යවතුන්ස් වෙනවනේ මරණ දුකක් කියලා. මේක යහපත පණින්නේ කොහොමද? යම් වෙලාවක මැරිච්ච බව මෙයා හදිස්සි අනුතරෙන් මැරිච්ච බව එයා දැනගන්නවා. ඔය සීයෙන්ද දැනගන්න පුළුවන්. ඒක මැරිලා ඉවරයි. අන්න ඒ වෙලාවට තමයි උට දැනෙන්නේ මැරිච්ච එකේ දුක. මැරිච්ච එකේ දුක දැනෙන්නේ මේ වෙලාවට. මැරිච්ච එකේ දුක. ඔහු ඒක දැනනවා කියන්නේ ඔහු තාම ඉන්නවා කියන එකයි. ඒ කියන්නේ කය ඇතරලා ඉවරයි. කයෙන් වෙන් වෙලා ඉවරයි. අපි මැරිච්ච බව දැනනවා කියන්නේ ඔහු තාම ජීවිතුන් අතර. ඒ කියන්නේ ඔහු තාම ඉන්නවා. කයෙන් වෙන් වෙලා ඉන්නවා. ඒ සබය උට දැනෙච්ච නිසා තමයි මැරිච්ච එකේ දුක දැනෙන්නේ. මැරිච්ච එකේ දුක මෙහෙම. ලෙඩ වෙච්ච එකේ දුක මෙහෙමයි. මහ වෙච්ච එකේ දුක මෙහෙමයි. මැරිච්ච එකේ දුක මෙහෙමයි. මේ මොකද්ද? මරණ දුකක් හැමතිස්සෙම එන්නේ මරුණෙන් පස්සේ දැන් දුක ගැන කියන්නේ. ඒ කියන්නේ කය අතරියෙන් පස්සේ කයෙන් වෙන් වුණෙන් පස්සේ දැන් දුක ගැන මේ විස්තර කරන්නේ. එහෙමයි. අපිට මට දැන් අවස්ථාවක් වෙන අවසරය අපි හඳුන්නේ. දැන් අපිට ඒක පැහැදිලි. දැන් අපි මරුණට පස්සේ අපි ඒක දැනුණට පස්සේ තමයි අපිට මේ වේදනාව දැනෙන්නේ. දැන් අපි හිතමු දැන් හදිසි අනතුරකින් මරණයටපත් වුණා. ඒත් අපි දන්නේ නැහැ තාම අපි මැරිලාද කියලා. හැබැයි යම් වෙලාවක අපිට දැනෙනවද මරුණාද කියලා ඒ වෙලාවේ දුක දැනෙනවා. හැබැයි ඒ දුක දැනෙන වෙලාවේ අපි කොතනද ඉන්නේ කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා දැන්. සමහර ස්වාමීන් වහන්සේලා දේශනා කරලා ගන්ධබ්බ භවදියක් තියෙනවා. විවිධ මේ භවවල ප්‍රේත මේ ආදී බයයන් වල ඉපදිලා තියෙනවා. එහෙම කියලා දේශනා කරනවා. අපිට ඒ දැනෙනකොට අපි කොයි මොහොතේද ඉන්නේ? මොන වගේ වෙලාවකද? පැහැදිලි කරගන්න මේකෙන් භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා කැමති දේ නොලැබීමේ දුකක් ගැන. එහෙම. මේකෙන් අපිට උත්තරයක් ගන්න පුළුවන්. ඒක කියනවා මෙහෙම ඉපදීම ස්වභාවයකට ඇති සත්‍යයන්ට මෙහෙම අදහසක් ඇති වෙනවා. අනේ මම උපදින්න නැත්තම් හොඳයි. ඉපදීම මා කරා එන්න නැත්තම් හොඳයි. නමුත් හිතුවට මේ දේ ලැබෙන්නේ නැහැ කියලා කියනවා. කැමති දේ නොලැබීමේ දුක. මම මේක පොඩ්ඩක් විග්‍රහ කරන්නම්. ඒතර සත්‍යංගේ ස්වභාවයෙන් උපදින එක.
ඔහුන්ට අදහසක් එනවා මෙහෙම මා උපදින්න නැත්තම් හොඳයි. ඉපදීම මා කරා ඉන්න නැත්තම් හොඳයි කියලා. දැන් මේක මෙන්න මෙතන යම් විග්‍රහයක් තියෙනවා. මොකද උදාහරණයක් හිතන්න මෙහෙම මට දැන් තියෙන ඉස්සරට ලෙඩවීම තියෙන්නේ. මට තාම ලෙඩ වෙලා නැහැ තාම. නමුත් මට හිතෙනවා මං ඉස්සරට ලෙඩ වේවි කියලා. මම හිතන්නේ මොකක්ද දෙන්නේ? මම දැම්ම ලෙඩ වෙන්න එපා කියලා හිතන්නේ. ඊට යාට එන්න තියෙන දේ ගැන හිතන්නේ. එයා හිතන්නේ නිතරම වෙන්න තියෙන දේ ගැන එපා කියලා හිතන්නේ. දැන් මෙතන මේ කියන්නේ මොකද්ද? මෙයාට දැන් ගැටලුව මොකද්ද? ඉපදීම මා කරා ඉන්න එපා. මං උපදින්න නැත්තම් හොඳයි. එහෙනම් මොකද්ද මෙයාට මේ හිතෙන්නේ? තාම මෙයාට ඉස්සරට වෙන්න තියෙන දෙයක් ගැන මෙයාට අදහසක් පහළ වෙනවා. හැබැයි මේක තාම මෙයාට වෙලා නැහැ. තාම මම ඉපදුන්නේ නැත්තම් හොඳයි. ඉපදීම මා කරා ඉන්න නැත්තම් හොඳයි කියලා හිතනකොට මෙයා අදහසක් එනවා මෙයා තාම ඉපදිලා නැහැ කියලා. ඉස්සරට එන්න තියෙන යාට ඉපදීම. හැබැයි හිතනවා කියන්නේ මෙයා තාම ඉන්නවා කියන එකයි. මම මේක ඉස්සරට විග්‍රහ කරනකොට මේක තාම පැහැදිලි වෙයි. ඉන්නවා කියන්නේ මෙයා තාම ඉපදිලා නැහැ ඉන්නවා. හැබැයි මේක හිතුවට මේක සිද්ධ වෙන්නේ නැහැ. මොකද්ද? නොලබීම බවට පත් වෙනවනේ. යම් වෙලාවක මෙයා මෙහෙම හිතුවට යම් වෙලාවක ඉපදීමට ලක් වෙනවා. ඉපදිච්ච බව දැනගන්නවා. අන්න කැමති දේ නොලබුණා. මෙච්චර කාල මම ඉපදින්න එපා කියලා හිතුවා. දැන් ඉපදිලා. හිතපු දේ ලැබුණේ නැහැ. සත්‍ය බවට පත් වුණා. කැමති දේ නොලබීමේ දුක. මෙතන පැහැදිලි උත්තරයක් කියන එතකොට මෙයා උපදින්න කලින් හිටියා කියන එක. මේක මම තා පොඩ්ඩක් විග්‍රහ කරන්නම් මෙහෙම. ලෙඩවීම සර්බවකට සත්‍යයන්ට මෙහෙම අදහසක් ඇති වෙනවා. මම ලෙඩ වෙන්නේ නැත්තම් හොඳයි. ලෙඩවීම මා කරා ඉන්නේ නැත්තම් හොඳයි. නමුත් මෙහෙම මොහු හිතුවට මේ හිතපු දේ ලැබෙන්නේ නැහැ කියලා කියනවා. නොලැබීම බවට පත් වෙනවා. මේක අපි පොඩ්ඩක් විග්‍රහ කරගමු. ලෙඩවීම ස්වභාවකට ඇති සත්‍යයන්ට අදහසක් ඇතිවෙන මම ලෙඩ වෙන්නේ නැත්තම් හොඳයි. ලෙඩවීම මා කරා ඉන්නේ නැත්තම් හොඳයි කියලා. ඒතර ඔහුට දැනුමක් තියෙනවා මට ඊළඟට එන්න තියෙන ලෙඩවීම. හැබැයි මේකට ඔහුට හිතනවා මම ලෙඩ වෙන්න එපා කියලා හිතනවා ඔහුට තාම ලෙඩ වෙලා නැහැ ඔහු තාම. දන්නවා ඉස්සරට මට එන්න තියෙන ලෙඩවීම. තාම ලෙඩ වෙලා නැහැ. ලෙඩ වෙන නොවේ ඉන්න අවස්ථාව තුළයි ලෙඩ වෙන්න එපා කියලා හිතන්නේ. හැබැයි කොච්චර හිතුවත් මේක හිතුවට ලැබෙන්නේ නැහැ. යම් වෙලාවක මෙයා ලෙඩවීමට ලක් වෙනවා. අන්න කැමති දේ ලැබුණේ නැහැ. නොලැබීම බවටපත් වුණා. ඒක වෙන්නේ හැමතිස්සෙම ලෙඩ වෙන්න කලින් තමයි ලෙඩ වෙන්න එපා කියලා හිතන්නේ. ඒක නොලැබීම බවටපත් වෙන්නේ ලෙඩවීමත් සමගමයි. ඒක කියන තව එකක් මහලු වීමේ ධර්මතාවයේ ස්වභාවය උරුම කරගත් සත්‍යය මහලු වෙන්න එපා කියලා හිතනවා. ඒ ස්වභාවය තමයි සත්‍යයෙන් මහලු වෙන එක. මහලු වෙන්න එපා කියලා හිතනවා. ඒ කියන්නේ මොකද? උහුට මහලු වෙන්න එපා කියලා හිතනවා නම් උහුට ඉන්න ඒකට වෙන්න තියෙන මහලු වීම. මේ මහලු වෙන්න එපා කියලා හිතනවා කියන්නේ උහු තාම මහලු වෙලා නැහැ. ඒසට එන්න තියෙන දැන් දැම්ම ඉන්න එපා. හැබැයි හිතුවට මේ දේ ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ කියලා අදහසක් වෙනවා. කැමැත්ත තුනට එක ලබන්න බෑ. ලබන්න බෑ. යම් විලක මහලු වීමට ලක් වෙනවා. අන්නේ මහලු වීමට ලක් වෙච්ච බව උහුට දැනෙනකොට තමයි වෙන්නේ ඒක කැමති දේ ලැබුණේ නැති බවට පත් වෙන්නේ. කැමති දේ නොලැබීමේ දුක. ඒක දුක. මේක ඊළඟ කියනවා මරණ ස්වභාවයක ඇති සත්‍යයන්. මරණයේ ස්වභාවයකට ඇති සත්‍යයන්. මේ උහුන්ට මෙහෙම අදහසක් හිතනවා මම මැරෙන්නේ නැත්තම් හොඳයි. මා කරා මරණය එන්නේ නැත්තම් හොඳයි. හැබැයි හිතුවට මේ දේ ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඒ යම් කෙනෙකුට මරණයට පත් වෙන්න එපා කියලා හිතෙන මොන අවස්ථාවකද? තාම ජීවත් වෙනවා. අනේ අපි මැරෙන්න එපා. අපි කරා මරණය පැමිණෙන්න එපා කියලා. එහෙම. නමුත් හිතුවට මේ දේ ලැබෙන්නේ නැහැ. මෙන්න මේක නොලබීම බවට පත් වෙනවා කොතෙන්ද එහෙමන? මරණය පත් වුණාට පස්සේ අන්න යම් වෙලාවක ඔහු මැරිච්ච බව දැනගන්නවා. අන්න ඔහු මෙච්චර හිතු දේ ලැබුණේ නැහැ. ඒකෙම දැනගන්නවා කියන්නේ මොකද්ද? මැරුණෙන් පස්සෙත් ඉන්නවා කියන එක. මම මෙතන පෙන්නවා උපදින්න කලිනුත් හිටියා මැරුණෙන් පස්සෙත් ඉන්නවා. මෙන්න මේ දර්ශනය නිසා තමයි ධර්මයේ පැනවෙන්නේ හැම දෙයක්ම. සත්‍යන්ට දුකක් පැනෙන්නේ මේ නිසා. දැන් භාවිතුන් වහන්සේ කවදාකවත් දුක විග්‍රහ කරේ නැහැ. මහන්නේ ඉපදිච්ච නිසා දුකයි මරණකන් දුක තියෙනවා කියලා විග්‍රහ කරලා නැහැ. එහෙම විග්‍රහ කරන මහණෙනි මේ දුක කියන එක පැනවෙන්නේ ඉපදීමත් මරණයත් අතර කාලය තුල කියලා. එහෙමනේ බලන්න. ඉපදීමද දුකකි. ඉපදුනෙන් පස්සේ දුකක් ගන්න කියන්නේ. ලෙඩවීමද දුකකි. මහලු වීමද දුකකි. මරණයද දුකකි. මෙතන එහෙනම් අදහසක් වෙනවා මේ සත්‍යය හැමතිස්සෙම මේ අනිත්‍යතාවය තමයි අල්ලල්ලා ඉන්නේ. ඉපදීම කියන්නේ අනිත්‍යතාවය. අනිත්‍යතාවය නිසා තමයි දුක. ඒ වගේම අනිත්‍යතාවය තමයි මහලු ලෙඩවීම කියන්නේ. මොකද අනිත්‍යතාවය කියන්නේ කලින් ස්වභාවය දැන් ස්වභාවය. අනිත්‍යතාවය. දැන් ලෙඩවීම කියන්නේ මොකද අනිත්‍යතාවය. හැබැයි උට ගෝචරුනේ මේ අනිත්‍යතාවය. මේ අනිත්‍යතාවය ගෝචර වෙන්න එහෙමම ඉන්නවා. අනිත්‍යතාවය ගෝචර වෙන්න එහෙමම ඉන්නවා. උට ගෝචරේ අනිත්‍යතාවය. අපේ සනස් තවත් එක පොඩ්ඩක් මම ටිකක් ටිකක් ගොරුසු මට්ටමේ සිහිපත් කිරීමක් කළොත් ඉන්න මං කරා ලෙඩවීමේ දුක ආව කියලා මන් නැති වුණාද? ඉන්න මං කරා ජරා දුක එනවා. ඉන්න මං කරා ජරා දුක ආව කියලා මන් නැති වුණාද? ඉන්න මං කරා කායික දුක එනවා. ඉන්න මං කරා මානසික දුක එනවා. ඉන්න මං කරා මේ නොයෙක් දුක් එනවා. ඒක ඒ ස්වභාවයේ දුක ආවට පස්සේ ඒ ගතියටපත් වෙලා ඒ ගතිය අධ්‍යයනීසු මන් නැති උන්නේ ඔහු නැති උන්නේ. ඉන්න මං කරා මරණ දුක එනවා. ඒකද ඔහු නැති උනා. ඒකත්
තමන් කරා එන දුක. තමන් කරා එන ඉන්න මං කරා ජරා දුකාව කියලා ඔහු නැති උන්නේ. ඉන්න මං කරා ලෙඩවීමේ දුකාව කියලා ඔහු නැති උන්නේ. නැතුණා නම් උට දුක දෙන්නේ නැහැ. අද වෙලා තියෙන අපේ මහත්තයා අද බුද්ධ දර්ශනේ නියම අර්ථේ යට ගිහිලා තියෙන්නේ. මතුවෙන්නේ. ඒකේ අපි අර මේ සමායින්නු මේ වෙලාවේ මතක් කරාට මේ අපි අර නොවිසුණු ධර්මයේ කියලා YouTube නාලිකාවක අපි මේ දහම් කරුණු ඉස්මතු කළේ මේක සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක්. අද මහත්තයලා වටිනා මාතෘකාවක් මේ ගත්තේ. ඒ නිසා අපේ මහත්තයා මේ මරණය මරුණ කියන්නේ නැති වුණා නෙවෙයි ඉපදුනා කියන්නේ අලුතෙන් පටන් ගත්ත නෙවෙයි. ඔව් අපේ හැමෝටම මට අවසරයි. දැන් මට තව ගැටලුවක් එනවා. දැන් අපි කතා කරේ ඉපදීමත් එක්ක මරණයනේ. දැන් අපි මරණයත් එක්ක ඉපදීම පොඩ්ඩක් කතා කරන්න අවශ්‍ය වෙනවා. මොකද මේ අපි මරණයටපත් වෙනවා. අපි අහලා තියෙන විදිහට මරණයටපත් වෙච්ච ගමන් අපි නැවත ආත්මයක් ලබනවා කියන එක. දැන් ඒක වෙන තිරිසන් ආත්මයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආත්මයක් වෙන්න මෙන්න මේ ආත්මයේ අපි ඉපදෙන්නේ කොහොමද? ඒක දුකක් වෙන්නේ කොහොමද? මෙන්න මේ කාරණාවත් පැහැදිලි කරගන්න. සංසාර මෞකුසට පැමිණෙන 4 දිනා ගැන විස්තරයක්. මම මෙතන පැහැදිලි කරන්න මුලින් මේ දැන් මෙතන මහත්මයා අහන්න උත්සාහ කරන මේ දෙක අතර ස්වභාවය ගැන මට තේරෙන විදිහට මම එක සූත්‍ර ගොඩක් තියෙනවා. ඒ කියන්නේ පොඩි කාරණාවක් විස්තර කරන්නම්. මෙහෙම තැනකුත් තියෙනවා මේ ප්‍රශ්නෙට කෙලින්ම අහන්න තැන. භාග්‍යවතුන් වහන්සේගෙන් එක තැනක අහලා බ්‍රහ්මණය කියලා හම්බෙලා අර අපි අතන මතකේ තියාගෙන අපි හැමදෙන. ඒ කියන්නේ අපිට දැන් අපි මරණයටපත් වුණා කියන දුක අපිට ඇති වුණා. ඒකත් එක තමයි ඊළඟටසේ අපි ඉපදීමට යන්නේ. අන්න ඒ අතර සිදුවීම් ටික තමයි මට අවශ්‍ය. ඔව් මම ඒක පැහැදිලි කරන්නම්. මුලින් මේක මම පැහැදිලි කරන්නම්කෝ. අපිට යමක් දුක දැනුනේ නැත්නම් දුකක් වෙන්නේ නැහනේ. හරි. හිතන්න මහත්මයට මම මගේ උපමාවක්. හිතන්න මහත්මයට ඔහොම ඉන්නකම නිින්ද ගියා කියලා. නිින්ද ගියා. මම මහත්මය හැබැයි හොඳට නෙමෙයිදී. මම මහත්මය කොහේ හරි ගෙනහින් තියෙනවා. ඒ මහත්මය කොහේ හරි ගෙනහින් තියෙනවා. ගෙනහින් තිබ්බෙන් පස්සේ මහත්මයට ඇහැ ඇරෙනවා. හැබැයි ඇහැ ඇරලා බලන්නේ නැහැ. මනස අවදි වෙනවා. ඇහැ ඇරලා බලන්නේ නැහැ. බාහිර පරිසරය ගැන අවධානය යොමු කරන්නේත් නැහැ. මනස අවදි වෙලා. මහත්මය ජීවත් වෙන්නේ කොතනද? මෙතන. අර හිටපු තැන. හරි. කවදාක කොච්චර හිතුවත් හිතන්නේ මොකද? මං කලින් මෙහෙම වාඩිලා හිටියා. අපිත් එක්ක කතා බහ කර කර හිටියා. මේක කලින් වෙච්ච අත්දැකීම් ටික නේ කරන්නේ. ඔව් පහුගිය. ඔව්. ඔහුගේ මේ ඉන්න ස්වභාවය වෙනස් වෙන්නේ කොතනද? මම මේ වෙන තැනක ඉන්නවා කියලා දැනගන්නේ කොහොමද? බාහිරත් එක්ක සම්බන්ධ වීම නේද? ඒක ඇචහරහා සම්බන්ධ වෙන්න ඕනේ. ඒක කනහරහා සම්බන්ධ වෙන්න ඕනේ. ඒක නාසයහරහා සම්බන්ධ වෙන්න ඕනේ. ඒක දැනෙන දේ හරහා සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වුණත් එතන මම දැන් මේ ඉන්නේ කලින් හිටිය තැන නෙමෙයිනේ. අර සංඥා එනකොට තමයි දැනෙන්නේ මම කලින් හිටිය තැන නේ දැන් ඉන්නේ. ඒතරයි අපිට යම් තාක් මේ ඉන්ද්‍රියන් පහ ඔස්සේ ඇස, කන, නාසය, දිව, කය මේ පහ ඔස්සේ අරමුණු එන්නේ නැති තාක්, බාහිරින් අරමුණු එන්නේ නැති තාක් ඔහු ඉන්නේ මොකක්ද? අතීතයේද? ඒතර යම් කෙනෙක් මැරිච්ච බව දන්නේ නැති තාක් මොකද වෙන්නේ? අතීතෙල ඉන්නේ. එයා තාම මැරිලා නැති බවතලා ඉන්නේ. දැන් වර්තමාන එකතු වෙන්නේ කොහොමද? වර්තමාන සිපත් එකතු වෙන්න ඕනේ. කොහොමද එකතු වෙන්නේ? ඉන්ද්‍රියන් පහ ඔස්සේ. ඇස, කන, නාසය, දිව, කය. මේ පහෙන් අරමුණු આવොත් විතරමයි මරුණා කියලා දැනගන්නේ. මේ කියන්නේ මොකද? මරුණෙන් පස්සෙත් මේ ඉන්ද්‍රියන් හයම වැඩ. ඉන්ද්‍රියන් හයම වැඩ. මරුණෙන් පස්සේ මැරිලි ඉවරයි. තාම ඉපදුණා නැහැ. මේ කියන්නේ මරණය කියන්නේ මරුණෙන් පස්සේ නේ සිද්ධාක්. මේ කියන්නේ මැරිලි ඉවරයි. තාම ඉපදිලා නැහැ. ඉන්ද්‍රියන් හයම වැඩ. මම මේක එකතන දෙපළ විතර කියන්නම්. එකතනක භාවිතුන් සමුවෙන්නවා බ්‍රාහ්මණය මට මතක නැහැ. කුතුහල සාල සූත්‍රේ නම. මේක සංකේතය 4 තියෙන්නේ. එහෙම සන. භාවිතුන්ස් කෙලිම ප්‍රශ්නයක් කරනවා. මේක මතු කරන්න බොහෝ සූත්‍ර කාරණා තියෙනවා. මම දැන් මේක ගන්නම්. භාවිතුන්ස්ගේ ප්‍රශ්නයක් කරනවා භාග්‍යතුන් වහන්සේ සත්‍යයන් මේ කය ඇතෑරියේද? මේක ඇතෑරලා ඉවරයි. වෙන කයකට නොගියේද? තකට ගිහලා නැහැ. ඔහුට මොකද්ද උපාදානය? බුදුහාමුදුරනේ ප්‍රශ්න වලදී කිව්වේ නැහැ. ඔය ප්‍රශ්න වලදී කිව්වේ නැහැ. බුදුන්ට උත්තර දුන්නේ මේ විදිහමයි. මේ කය ඇතෑරියේද? බුදුන්ට ඒක අනුමත කරා. මේ කය ඇතෑරියේද? වෙන කයකට නොගියේද? ඔහු තණ්හාවට උපාදාන වෙලා ඉන්නවා. ඔහු තණ්හාවට උපාදාන වෙලා. ඔන්න උත්තරයක් ආවා. ඒතර බුදුහාමුදුර පිළිගත්ත මේක ඇතෑරලා ඉවරයි කියලා. එහෙමයි. වෙන කයට නොගිය එක පිළිගත්තා. ගියේ නැහැ කියලා පිළිගත්තා. ඊට පස්සේ පැනෙව ඔහුගේ ස්වභාවය මොකද්ද? තණ්හාවට උපාදාන වෙලා ඉන්නවා. පටිච්චසමුප්පාද ඥානයක් තියෙනවා. තණ්හාව තියෙනවා නම් වේදනාව තියෙන්න ඕනේ. ආත්ම සමට අහලා ඇති. වේදනාව තියෙනවා නම් ස්පර්ශය තියෙන්න ඕනේ. ස්පර්ශය තියෙනවා නම් සලආයතන තියෙන්න ඕනේ. මොන උත්තරයක් ආවා? එහෙමනම් අරසබය තුළ සලආයතන තියෙනවා කියලා. එහෙම. උත්තරේ. ඕකත් තියෙනවා මම තව ඊට පස්සේ විස්තර කරන්නම් මේ තව අවශ්‍ය නම්. ඔව් අපි හැමෝටම දැන් මට තව ප්‍රශ්නයක් එනවා ඉතින්දී. දැන් අපිට අපි දැන් ඔය අපේ අර මනෝභාවයේ තාම අපි ළඟ තියෙනවා. අපි තාම ඉන්නේ පෙර අතීතයත් එක්ක. කොයි මොහොතේද අපිට අපි මරණයටපත් වුණා කියන සිතිවිල්ල එන්නේ? අන්න. දැන් ඒකට අපි සානසලා ලස්සන උපමාවක් කිව්වා.
ඉතින් මහත්තයා දැන් මෙතන නිදාගෙන ඉන්නවා. අපි මහත්තයලා උස්සගෙන ගිහිල්ලා හොඳටම නිදි. උස්සගෙන ගිහිල්ලා ගල පල්ලෙහෙන් තියෙනවා. ඒතකොට දැන් මහත්තයා එතනින් තියුණා මහත්තයා තාම ඉන්නේ මෙතන. මහත්තයා යම් මොහොතක දැනගන්න ඕනේ. අතනින් ගැලවුණා කියලා හිතන්නේ අන්න ඒ දැනගන්නවා බාහිර ඉන්ද්‍රියන් පහ ඔස්සේ මේ බාහිර දේවලුත් එක්ක එකතු වෙනවා. බාහිර දේවලුත් එක්ක එකතු වෙන නිසා එතකොට දැනගන්නේ අන්න එතන අයිමිමක් තියෙනවා. මම දැන් මැරිලි ඉවරයි කියලා. මැරිලි ඉවරයි. ඒ තාක් කොට මරණයක් ගෝචර වෙන්නේ නැහැ. මේ යම් වෙලාවක කය ඇතෑරියෙන් පස්සේ ඉන්ද්‍රියන් පහත් එක්ක අරමුණු ගෝචර වෙන්නේ නැත. බෙදා ගන්න නැති තාක්. ගන්න නැති තාක් ඔහු ඉන්නේ තාම අතීතය තුල. ඔහු තාම මැරිලා නැහැ. ඔහු තාම ජීවත් වෙනවා. සමහර මරණය දැනෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රියන් පහ ඔස්සේ මැරිලි ඉවරයි. ඊට පස්සේ මේ ඉන්ද්‍රියන් පහ ගනුදෙනු කරොත් විතරමයි මරණය දැනගන්නේ. ඒකෙන් දැනගන්න පුළුවන්. ඒක නිසා තමයි දුකක් වෙන්නේ. ඒ කියන්නේ ඔහුගේ ඉන්ද්‍රියන් ක්‍රියාකාරී කය ඇතෑරලා ඉවරයි. නමුත් ඉන්ද්‍රියන් ක්‍රියාකාරී. මේ කියන්නේ මේ කයත් එක්ක සම්බන්ධතාවයෙන් උනේ. එතකොට අර මරණය තුලත් දුක දැනෙන්නේ ඒකයි. හොඳයි අපි හැමෝටම දැන් අපිට ඔය මේක තව පුංචි ගැටලු තියෙනවා. අපි අවබෝධ කරගත් කාරණාත් එක්ක දැන් අපි අහලා තියෙන කාරණාව තමයි මේ පංචේන්ද්‍රයන් වලට තමයි අපිට හැම දෙයක්ම දැනෙන්නේ. එතකොට ඔබ වහන්සේ දේශනා කළා අපි තෘෂ්ණාව තුල සිත සිහිය පිහිටවනවා කියන එක. එතකොට ඒ නිසා අපිට දැනෙනවා ඒක අපිට තවදුරටත් විග්‍රහ කරගන්න අවශ්‍යයි. කොහොමද ඒක දැනෙන්නේ? අර තව අපි ආත්මික ඉපදිලත් නැහැ. මේ ආත්මේ අපි දැන් මරණයටපත් වෙලා හැබැයි අපි අතීතේ ජීවත් වෙනවා. ඔහු තණ්හාව උපාදාන කරගෙන ඉන්නේ. ඒක කොහොමද ගත කරන්න කියන එක. මම මෙහෙම කියන්න සත්‍යයන් කියන්නේ ඔහුන් తాවකාලික අලකන ස්වභාවයන් තියෙනවා. తాවකාලිකව. දැන් මම මේ ස්වභාවය අල්ලගෙන කාලයක් ජීවත් වෙනවා. යම් දවසක තැරලා යනවා. මරණය කියන්නේ ඒක. ඒකද කියන්නේ කය බහා තැවීමක් ඇද්ද? කියන්නේ කය බැහැර කළා. කියන්නේ මේ අත්දැකීමනේ බැහැර කළෙන් පස්සේ මරණයට පරවන්නේ ඒ නිසා. ඒ කියන්නේ මේ සත්‍යයන් කියන්නේ తాවකාලිකව ලැබුම් කරන යම් තැනක ජීවත් වෙලා ඒක ඇතැරලා යන කට්ටිය. මේ ඇතැරලා යන අතරතුරදී ඔහු යම් දවසක ඇතැරලා යනවා. හැබැයි ඔහු එහෙම ඉන්නෙත් නැහැ. ඔහුගේ ස්වභාවය තව තැනක ඇලෙන ස්වභාවය. තව තැනක අල්ලන ස්වභාවය. මේ ස්වභාවය නිසා මොකද වෙන්නේ? ඇතැරලා ටික කාලයක් ගිහිල්ලා හෝ ඒ වෙලාවේ හෝ වෙලාවක හරි වෙලාවක තව තැනක අල්ල ගන්නවා. දැන් මම මේ පෙන්වන්න උත්සාහ කරේ මේ මරණය කියන දෙයේදී දැන් මේ මරණය කියන දෙයේදී ඇතැරලා යමක් තියෙනවා. ඇතැරලා යමක් තිබිච්ච ස්වභාවය ඇතැරීමක් තියෙනවා. මේ තමයි මරණය කියලා කියන්නේ. හැබැයි මේ ඇතැරලා ගියන් පස්සේ ඔහු ඇත්තටම සිදුවන්නේ මේ කයෙන් වෙන්වීම විතරයි. දැන් උදාහරණයක් කිව්වොත් මේ ඇසක උපකරණයක්. අපි මේ රූප බලන්න හදාගත් උපකරණ තමයි මේ ඇස. අපි සත්‍යස නෙමෙයි මේක. මම කියන්නකෝ. අපි කන ශබ්ද අහන්න හදාගත් උපකරණ තමයි කන කියන්නේ. අපි දැනට හුරුලා තියෙන මේක හරහා අහන්න. දැනට අපි හුරුලා තියෙන මේක හරහා ගන්න දැනගන්න. මේ උපකරණය හරහා. යම් වෙලාවක මේ කයෙන් එමුණෙන් පස්සේ ඒත් එහෙමයි මේ උපකරණ ස්වභාවයෙන් අයින් වෙනවා. නමුත් දකින්න පුළුවන්, අහන්න පුළුවන්, දැනගන්න පුළුවන්. ඒකට මම උපමාව කරන්න මෙහෙම මේක වෙන්නේ මෙහෙම දෙයක්. ඔයාලා හිතන්නේ මේ මනෝමය ශරීරය කියලා. ඔව් මනෝකය කියලා. මනෝකය. මේ තුරත් මේ ඉන්ද්‍රියන් හයම තියෙනවා. මෙන්න මේකෙන් එළියට යන්නේ. මම එහෙම කියනකොට මේ යන්නේ ඔහුගේ කලින් ස්වභාවයක් එළියට යන්නේ. ඒ ස්වභාවය තුළ මේ ඉන්ද්‍රියන් හයම ක්‍රියාකාරී. ඔහුට පෙරහුරුවෙන් තිබිච්ච ඉන්ද්‍රියන් හයක් නම් ක්‍රියාකාරී හයම ක්‍රියාකාරී. ඒ හුරුවට හුරුවලා ඉන්නේ. ඒතර මේකෙන් ඉවත් වෙලා ඒ හරහා බලන්න උත්සාහ කරනවා. ඔහුගේ තිබිච්ච ඉන්ද්‍රිය හරහා බලන්න උත්සාහ කරනවා. අර තියෙන ඉන්ද්‍රිය හරහා ඔහු මේ ශබ්ද මේ කන හරහා නෙමෙයි කියලා ශබ්ද අනුසාර කරන්නේ අර හුරු අරකින් ආපු කන හරහා. මේක සාරිපුත්ත හාමුදුරුවෝ මේ දේශනා කරන්නේ කියන මෙහෙම සත්‍යයක් මව කුසකට මේක මනුස්ස වෙන්න පුළුවන් තිරිසන් වෙන්න පුළුවන්. මව කුසකට පැමිණෙන ආකාර හතරක් ගැන කියනවා. ඒක එකක් කියනවා මෙහෙම දැනුවත්කමින් පැමිණෙනවා. මේක මව කුස තුලට පැමිණීම ගැන මේ කියන්නේ. මව කුස තුලට පැමිණීම. ඒ කියන්නේ ඊට දැනුවත්කමින් පැමිණෙනවා කියන්නේ ඊට ඉස්සෙල්ලා මෙයා හිටියා. දැනුවත්කමින් පැමිණුණා. කියන සමහර දැනුවත්කමින් පැමිණෙනවා, දැනුවත්කමින් ඉන්නවා, දැනුවත්කමින් බිහි වෙනවා. ඒ පළවෙනි කියන. ඔය දැනුවත්කම කාරණාව පැහැදිලි කරන්නම්. උදාහරණ මෙහෙම කියන්නම්කෝ. මම මහත්මයා දැන් උතර මෙතන ඉඳලා මහත්මයා ඉන්න ගමන් මහත්මයා යනවා කාමරයක් ඇතුළට. මහත්මයා සිහියෙන් ගියා නම් මොකද වෙන්නේ? ඔන්න මම දැන් කාමරයට ලං වෙනවා. ඔන්න දැන් කාමරේ දොර ඇරියා. ඔන්න මම දැන් ඇතුළු වුණා. දැනුවත්කමින් ඇතුළු වුණා. ඇතුළට ගියා. දැනුවත්කමින් ඉන්නවා. ඉතින් මහත්මයා ඒක ඉන්නකොට හොඳට දැනුවත්කමින් ඉන්නවා. ඉන්නවා. දැනුවත්කමින් එළියට ආවා. එළියට ආවා. ඒතර මහත්මයා හැමතැනම සී කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? දැනුවත්කමින් ඇතුළු වුණා කියලා කියන්නේ මේ එළියේ හිටිය කෙනෙක් තමයි බාරගන්නේ මව කුස. ගිහිල්ලා බාර ගන්නවා. මේක පළවෙනි ක්‍රමය තමයි දැනුවත්කමින් මව කුසට යනවා. දැනුවත්කමින් මව කුසේ ඉන්නවා. දැනුවත්කමින් මව කුසෙන් බිහි වෙනවා. පළවෙනි කාරණාව ක්‍රමය. ඒ සත්‍ය සමහරක් අය ඔහම මව කුස බාරගන්නේ. සමහර සත්‍ය මව කුස බාරගන්නේ මෙහෙමයි.
දැනුවත්කමින් මව් කුසට යනවා. දැනුවත්කමින් මව් කුසේ ඉන්නවා. නොදැනුවත්කමින් මව් කුසෙන් බිහි වෙනවා. ඒ දෙවෙනි කෙනා. දෙවෙනි කෙනා. ඒක මේ වගේ දෙයක්. ඔන්න මහත්මේ අර දෙයම කියනනම් කාමරකදී දැනුවත්කමින් යනවා. ටික වෙලාවක් ඇතුලේ ඉන්න බව දන්නවා. මහත්මේ මොකක් හරි එකක් කල්පනා වෙනවා. හිතන්නකෝ. මොකක් හරි දෙයක් කල්පනා වෙන්න ගත්තා. දැන් මහත්මේ කරන දේ ගැන අවධානයක් නැහැ. එතන මොකද වෙන්නේ? ඒ ගමම මහත්මේ එළියටත් එනවා. මහත්මේ මතකයි එළියට ආව කියලා. හැබැයි එළියට ආවෙන් පස්සේ සිද්ධ ටික දකින්න පුළුවන්. එළියට අපිට මතකයි. අන්න ඒ වගේ දැනුවත්කමින් ඇතුලට යනවා. දැනුවත්කමින් ඉන්නවා. හැබැයි නොදැනුවත්කමින් බිහි වෙනවා. ඕක දෙවෙනි ස්වභාවය. තුන්වෙනි ස්වභාවය කියනවා දැනුවත්කමින් යනවා. නොදැනුවත්කමින් ඉන්නවා. නොදැනුවත්කමින් බිහි වෙනවා. තුන්වෙනි ස්වභාවය. සත්‍ය මේ ක්‍රම හතරෙන් එහෙට යන්නේ. අවසාන ස්වභාවය තමයි යනවා දන්නෙත් නැහැ. මව් කුසේ ඉන්නවා දන්නෙත් නැහැ. මව් කුසෙන් බිහි වෙනව දන්නෙත් නැහැ. කොහොමද සත්‍ය ස්වභාවයක් ඉන්නවා. හොඳයි ඒ කාරණාව මට පැහැදිලි. එතකොට දැන් පළවෙනි පැහැදිලි කිරීම දැන් අපි මව් කුසක පිළිසිඳ ගන්න එක දැනුවත්කමින් එනවා, දැනුවත්කමින් ඉන්නවා, දැනුවත්කමින් අපි එළියට එනවා. මේ කාරණාව කරන්න පුළුවන් කොයි වගේ අයටද? බෝධිසත්වය තමයි එක උපමාවක් බෝධිසත්වය. සිද්ධාර්ථ කුමාරයා දැනුවත්කමින්ම හිටියේ. දැනුවත්කමින් මව් කුසට පැමුණුණා. දැනුවත්කමින් බිහි වුණා. එතකොට දැන් සමහර අය මේ ඒ කියන්නේ හොඳ චෛතසික තිබුණ අය ඒ විදිහට කරන්න සීනුවන හොඳට දියුණු. සීනුවන දෙය දක්ෂ සීනුවන දියුණ අයට පුළුවන් දේ කරන්න. පින තියෙන අයට. දැන් දෙවෙනි කාරණාවේ ඒකේ කියන්නේ දැනුවත්කමින් එනවා, දැනුවත්කමින් ඉන්නවා, නොදැනුවත්ව බිහි වෙනවා. ඒ මොන වගේ පුද්ගලයෝද? අපිට ඒකට හරියට උත්තර කියන්න අපහසුයි මහත්මයා. මොකද හේතුව අපිට මේ හිතේ ස්වභාවයන් ගැන කියන්න තේරෙන්නේ නැහැ. ඒක අපිට ගන්න තියෙන මෙහෙමයි. මේකේ බොහෝ සත්‍යයට යන්නේ දැනුවත්කමින්මයි මවකුස බාරගන්නේ. බොහෝ සත්‍යය. ඒ කියන්නේ තුන් දෙනෙක් කියන්නේ දැනුවත්කමින්මයි. ඔව් තුන් දෙනෙක් දැනුවත්කමින් යන්නේ. ඉතින් මෙතන වැදගත් දෙයක් වෙනවා. ඒ කියන්නේ 90%ම 75ක විතර සාරණේම ගත්තන් පස්සේ දැනුවත්කමින් ඒ කියන්නේ හොඳ මානසික ස්වභාවයක ඉන්නයි. මවකුස බාර ගන්න කට. මවකුස බාර ගන්න. හැබැයි ඉන්නෝ දන්නේ තියයි ඉන්නවා. ඉන්නෝ දන්නේ බිහිවෙනෝ දන්නේ. ඉතින් එහෙම කිව්වොත් එහෙම මවකුස දුක කියන එක ඇත්තට ඉපදීම දුකත් එහෙම වුණොත් ඒ අයට නෑ ඔය කියන ක්‍රමයට. හැබැයි භාවිතවංශ ඉපදීම දුක කියන්නේ ඔක්කාන්තිය. මවකුසේ බැස ගැනීම. ඔක්කාන්ති. අද කියන මවකුසේ ඉපදීම දුක කියලා කියන්නේ මවකුසෙන් ඉඳලා බිහි වෙන එක. ඒ කියන්නේ මවකුසේ ඉඳලා ස්කෑන් කරාට පස්සේ දන්නව ඉන්නවා කියලා. අද දුක කියන්නේ මේ බිහිවීමක්. බිහි වෙන වෙලාවේ ඇති වෙන නමුත් ඒක තමයි අද ජාතිය කියලා කියන්නේ. එතකොට අපි විග්‍රහ භාවිතවංශයේ ජාතිය විග්‍රහ කරේ ಜಾති සංජාති ඔක්කාන්ති කියන්නේ බැස ගැනීම. කියන්නේ බිහිවීම නෙමෙයි බැස ගැනීම. මවකුස බාර ගැනීම. අද විග්‍රහ කරන වෙනස් ස්වභාවයක් මම මතක් කරේ මෙතෙන්ටම. ඒතර මේ අපිට පෙන්වන්න උත්සාහ කරේ මේ ඒ කියන්නේ මව්කුස සමහර අය දැනුවත්කමින් තමයි බොහෝ අය. බොහෝ අය බාරගන්න දැනුවත්කම. ඒ අතරේ නොදැනුවත්කම. එයා දන්නේ නැහැ මොකද උනේ කියලා. මේකල සීනුවන බොහොම දුර්වලයි. එනෝ දන්නෙත් නැහැ. ඉන්නෝ දන්නෙත් නැහැ. බිහිනෝ දන්නෙත්. එහෙම පිරිසකුත් ඉන්නවා අතරේ. දැන් අපි හඳුන්නේ දැන් අපි හිතමු මේ මව්කුස කියන්නේ දැන් සතෙක්ගේ මව්කුසකට ගියත් ඒක ඒ විදිහයි. ඒක ගැටලුවක් නෑ ඒ විදිහමයි කියන්නේ මනුස්සද කීයද කියන එකේ මේ ගැටලුවක් නෑ අර ක්‍රම හතරට තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට ඕක දුකක් වෙන්නේ කොහොමද? හරි. මම කියන්නේ ඒක. මම මේකත් කියන්න මෙහෙම භාවිතනාසේ නිවන මේ දුක පැනවෙන නිතරම නිවනට සාපේක්ෂව. නිවනේ යම් සැපක් තියේද ඒකත් එක බලද්දි මොන සැපයක් දුකක්. එහෙමයි දුක පැනෙන්නේ. සමහරට ඉපදීම සමහරට සැපක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් කිව්වොත් දිව්‍ය ලෝකෙ උපදිනවා. ඒක උට සැපක්. හැබැයි ඒ සැපයත් නිවනේ සැපයත් එක්ක බලද්දී දුකක්. නිවනේ යම් සැපයක් දැනෙනවද? ඒ සැපයත් එක්ක බලද්දී දුකක්. ඒකම දැන් කෙනෙකුට අවසරය සනස කෙනෙකුට හිතෙන්න පුළුවන් පෙරේතාත්මයක් ලබාගෙන මනුෂ්‍යාත්ම ලැබුණ එක සැපයි කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ මේ ඒ ජාතිය දුකයි කිව්වේ ජාති නිරෝධය නිවනයි. ජරා මරණ නිරෝධය නිවනයි. ස්පර්ශ නිරෝධය නිවනයි. වේදනා නිරෝධය නිවනයි. අවිද්‍යා නිරෝධය නිවන. නිවනට සාපේක්ෂව දිව්‍ය ලෝකෙ දුක. නිවනට ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරේ නිබ්බානම් පරමං සුඛං. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝගේ අත්දැකීම. මෙන්න මේ අත්දැකීමට මෙන්න මේ ස්වභාවයටපත් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ ඉතින් නිවන කියන්නේත් අපි වෙනම එක කතා බහ කරන්න ඕන මාතෘකාවක්. නිවන කියන්නේ සත්‍යයෙන් නැතිවීමක් නෙවෙයි. මරණය කියන්නේත් ඔහුගේ නැතිවීමක් නෙවෙයි. ජාතිය කියන්නේත් ඔහුගේ හට ගැනීමක් නෙවෙයි. ඔහු තුල හට ගැනීමක් නෙවෙයි.
නැති සත්‍යයකට ගත්ත නෙමෙයි. හිතේ කියන්නේ පරිවර්තනය වුණා. හිතේ සත්‍යේ පරිවර්තන. ඒකනේ මේ රූප ස්වභාවයකටපත් වුණ එක විතරයි. ඒකනේ අපේ මහත්ය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔබ අඬපු කඳුළු සාගර ජලයට වඩා වැඩි. බෙලි කැපුම් කපනකොට ගලාගෙන ගිය ලේ සාගර ජලයට වඩා වැඩි. එතකොට හිතන්නකෝ සාමාන්‍යයෙන් අපිට අඬන්න පුළුවන්ද? අඬපු කඳුළු මේ බුද්ධ වචනේ. පින්වත් මහණෙනි ඔබ අඬපු කඳුළු සාගර ජලයට වඩා වැඩි. සාගරයේ ජල වැවක පොකුණක වුණත් විශාල ජල කඳක් තියෙනවා. අපිට පුළුවන්ද සාමාන්‍යයෙන් අපිට අඬන්න පුළුවන්ද මේ එක තින්ත ලීටරයක තින්ත ලීටරයක් කියන මෙච්චර විතර ලීටරයක අඬන්න බෑ. මේ ලීටරයක් අරන් ගිහලා අපිට සාගර ජලය මනින්න පුළුවන්. තින්ත ලීටරයකින් අරන් ගිහලා ඊට වඩා වැඩි. එහෙනම් මේකෙන් පැහැදිලි මරුණ කියන්නේ නැති වුණා නෙවෙයි ඉපදුනා කියන අලුතෙන් පටන් ගන්නනේ. පින්වත් මහණෙනි ඔබ අඬපු කඳුළු සාගර ජලයට වඩා ඒ තරම් අපි සංසාරේ මේ සංසාරේ සත්‍යයන් සන්දාවිතං සංසරිතං. ඇඳීම එච්චර කළා තියෙනවා අපි. සන්දාවිතං සංසරේ ධාවණය වෙනව සැරිසරනවා. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය උනේ මේ සංසාරේ පටන් ගත්ත කෙලවරක් නැති අවසානයක් පේන්නේ නැති අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ සන්දාවිතං සංසරණ වෙන ධාවණය වෙන සැරිසරන සත්‍යයන් නැත්තර නැති කරන්නද උනේ සත්‍යංග දුක නැති කරගන්නද. බුදුරජාණන් වහන්සේ මේ සත්‍යංගේ පැවැත්ම සම්බන්ධව ප්‍රශ්නයක් තිබුණේ නැහැ. බුදු කෙනෙක් පහළ වුණේ ඒ තාක් දක්වා හිටපු සත්‍යයන් නැත්තර නැති කරන්නද. දැන් අපි හිතන් ඉන්නේ මේ බුද්ධ දර්ශනය කියන්නේ පැවැත්ම නැතිවීම කියලා. උන් අපි බුද්ධ දර්ශනය කියලා හිතන් ඉන්නේ ඒක. අපි අය. හොඳයි. දැන් අතරම බොහොම සාර අපිට කතා බහක් සාර භාර ගොඩක් වැදගත් වන්නා වූ සාරවත් කතා බහකට අපිට මේ මොහොතේ විග්‍රහයකට යන්න හැකියාව ලැබුණා. දැන් ස්වාමීන් වහන්සේ මම දැනගන්න කැමතියි අපේ දැන් බෝසතාණන් වහන්සේ සිදුවත් කුමාරයා සතර පෙර නිමිති දකින්නනේ ඔය ඔබ වහන්සේලා දේශනා කරපු මේ වැඩි හිටියේ බාටන ලෙඩෙක් බවට පත් මහල්ලෙක් මලමිනියක් පැවිදිරුවක් අන්තිමට දැකලා තමයි මෙහෙම ගිහිගේ හැර යනවා කියලා කියන්නේ. ඇත්තටම එහෙම දුකක් ඇති වෙලාද? එහෙම දුකක් දැනිලාද? මේ කලකිරීමක් ඇති වෙලාද මේ ගිහි ජීවිතය ගැන තියෙන අකමැත්ත නිසාද මේ සිදුවත් කුමාරයා ගිහිගේ හැර දාලා ගියේ කියලා අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හොඳයි මම හිත මෙහෙම උත්තර දෙන්න ටිකක් කියන්න ඕන කාරණාවක්. අද ගොඩක් කට්ටිය කියන මේ බෝධිසත්වය මේ කලකිරලා ගියා කියලා. මම ඒක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්නම් අරිය පරිශන සූත්‍රයෙන් අරිය පරිශන සූත්‍රයෙන් හේතුව යම් කෙනෙක් කලකිරලා ගියා නම් ජීවිතේ එපා වෙලා ගියා නම් ඔහු හොයන්න ඕන නැවත නූපදින ක්‍රමයක්. මට ජීවිතේ එපා වෙලා කියන බෝධිසත්වයන්ට ජීවිතේ එපා වෙලා ජීවිතය ගැන එපා වෙලා ගියා නම් කලකිරලා ගියා නම් හොයන්න ඕන නැවත නූපදින ස්වභාවයක් ක්‍රමයක්. නමුත් බෝධිසත්වයේ පරිශන කරේ ඒක නෙමෙයි. මොකද සත පිරිනිමිති වලත් එක තියෙනවා. ලෙඩෙක් දැක්කා, මහල්ලෙක් දැක්කා, මලමිනියක් දැක්කා. බෝධිසත්වයේ පරිශන කරේ මොකද්ද? ලෙඩ වෙන්නේ කෙසේද? ලෙඩවීමට උත්තරයක් කිව්වා. නැවත ඉපදීමට උත්තරයක් කිව්වේ නැහැ. ලෙඩවීමට උත්තරයක් කිව්වා. මහලු වෙන්නේ කෙසේද? මහලුවීමට උත්තරයක් කිව්වා. මොකද මහලු නොවන්නේ කෙසේද කියලා හොයලා ඊට උත්තරයක් සාගෙන ගියා. මහලු නොවන ක්‍රමවේදයක්. ලෙඩ නොවන ක්‍රමවේදයක්. මහලු නොවන ක්‍රමවේදයක්. මැරෙන්නේ කෙසේද? මරණ ප්‍රශ්න කරගෙන නොමරන ක්‍රමයක් සෙව්වා. බෝධිසත්වය ඇත්තම ගවේෂණය කරේ ලෙඩ නොවීමක්. එහෙමයි. මහලු නොවීමක්, නොමරීමක්. හැබැයි නැවත නූපදීමක් නෙමෙයි පරිශීලනය කරේ. එහෙමයි. නැවත නූපදීම පරිශීලනය කරන උන්ට කලකිරිලා. හැබැයි ලෙඩ නොවීම පරිශීලනය කරනවා කියලා කියන්නේම මහලු නොවීම පරිශීලනය කරනවා කියන්නේම නොමරීම පරිශීලනය කරනවා කියන්නේම ඔහු විශේෂ කෙනෙක්. විශේෂ දෙයක් හොයන කෙනෙක්. ජීවිතේ එපා වෙලා නෙමෙයි ඊට දෙහා දෙයක් හොයන කෙනෙක්. ඒ කියන්නේ ලෙඩවීමට උත්තරේ ලෙඩ නොවී සිටීම. ජරාවට උත්තරේ අජරාමර ස්වභාවයටපත් වීම. මරණයට උත්තරේ අමරණීයත්වයටපත් වීම. දැන් අද කියන විදිහට බුදුරජාණන් වහන්සේට මේවට උත්තර ලැබුණේ නැහැ. මේවට උත්තර ලැබිච්ච නැති නිසා Taman නැතර නැති වුණා. දැන් මේවට උත්තර ලැබිච්ච නැති නිසා Taman නැතර නැති වුණා. අර ප්‍රශ්නයක් ආවට පස්සේ ප්‍රශ්නෙට උත්තරේ විදිවිහානි කරගන්න එක නෙවෙයි. නෙවෙයි දැන් ඇත්තටම අපි ගොඩක් වෙලාවට කරන්නේ අපිට දුකක් දැනෙන වෙලාවට මොකක් හරි ගැටලුවක් ආපු වෙලාවට අපි ඒක නැති කරන්න හිතාගෙන අපේ මරණය ඇති කරගන්නවා. ඒක තුල අපිට කවදාවත් අරක නැති කරන්න බෑ. අර දුක එන එක අපිට නතර කරන්න බෑ. කියන කාරණාව වහන්සලා පැහැදිලි කරා. ඔව් ඒ කියන්නේ ඒක වෙන්නේ මහත්තයා හොඳ කාරණයක් ඇහුවේ. ඒ කියන්නේ Tamanට දුකක් ආවට පස්සේ ඒ දුක අයින් කරගන්න දන්නේ නැහැ. දුක දුරු කරගන්න දන්නේ නැහැ. දුක හටගත්ත හේතුව දන්නෙත් නැහැ. හේතුව දැනගත්තා නම් ඒ හේතුව
දුක හටගත්ත හේතුව දැනගත්තා නම් ඒ හේතුව එපා දුරු කරන්න. ඒතකොට මේ නොදන්න කම නිසා ඒක නොදකින නිසා ඒ දර්ශනේ නැති නිසා මොකද කරන්නේ? කෙනෙකුට දුකාවට පස්සේ ඕන මට මතකයි පහුගිය දවස්වල එක ළමෙක් අම්ම ෆෝන් එක ගත්ත කියලා බෙල්ලවල දාගෙන. තව කෙනෙක් මේ මාළඹි පැත්තේ එයාට පඩි දුන්නේ නැහැ කියලා එයා බෙල්ලවල දාගෙන. ඒ ගෙදර මේ රැකියා කරන ස්ථානේ පඩි දුන්නේ නැහැ කියලා බෙල්ලවල දාගෙන. ඒතකොට එයාට පඩි කොහොමත් නැහැ. තව කෙනෙක් එයාට නිවාඩු දුන්නේ නැහැ කියලා අනිත් අයට වෙඩි තියලා. මේ හැම කෙනාටම මේ සිද්ධි වෙනස් සිද්ධි වුණාට ඕකේ අපි යථාර්ථයට ගිහිල්ලා බැලුවොත් ඒ හැම කෙනාටම ඇවිල්ලා තියෙන දුක. එක්කෙනෙකුට නිවාඩු දුන්නේ නැහැ කියලා ටුවක්කුව අරගෙන අනිත් අයට වෙඩි තියලා. හැබැයි උතන යථාර්ථයට ගිහිල්ලා බැලුවොත් එයාට ආපු දුක. එයාට ආපු දුක දුරු කරගන්න බැරුව ඒ දුක පිට කරන විදිය. එයා ඒ දුකාවට පස්සේ එයා ගන්න වැරදි අයෝනිසෝ මනසිකාරයෙන් එයා ගන්න වැරදි තීරණ මෝඩ ක්‍රියා. ඒ නිසා මහත්තයා අපි මුලින්ම සිහිපත් කළා වගේ අපි බෞද්ධයන් වශයෙන් ඒ වගේම සිළු දෙනාම මේක බෞද්ධයන්ට විතරක් අයිති දර්ශනයක් නෙවෙයි. සිළු දෙනාම දුක කියන දේ බෞද්ධයන්ට විතරක් කියන එකක් නෙවෙයි. දුක කියන දේ සිළු සත්‍යයන්ට පොදු දෙයක්. තිරිසන් සත්තු දුකට කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ දාර්ශනිකේ දර්ශනයක් ඒක ආගමක් නෙවෙයි. බුදුහාමුදුරු දර්ශනයක් පෙන්වුවේ. ඒ දර්ශනය තුල තියෙන්නේ දුක නිරුද්ධ කරන විදිය. කාටද යම් කෙනෙක් දුකට අකමැති නම් දුකසේ පීඩාවෙන් වාසය කරන්න අකමැති නම් අන්න ඔහුට මේ ප්‍රතිපදාව තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ මේ දුක අපි දැනගන්න ඕන හැම කෙනෙක්ම. බෞද්ධ හැම කෙනෙක්ම දැනගන්න ඕන තමන්ට දුකක් ආවට පස්සේ කොහොමද මේ දුක අයින් කරන්නේ? කොහොමද මේ දුක දුරු කරන්නේ? කොහොමද මේ දුක හටගත්තේ? ඒ හටගත හේතුව මොකද්ද? මේ හේතුව පරිපූර්ණ වශයෙන් දුරු කරන්න පුළුවන්ද? මොකද්ද ඒක දුරු කරන්න මම පුරුදු කරන්න ඕන දේ කියන කාරණේ හැම කෙනෙම දැනයි. හැම කෙනා ළඟටම අපේ සානස දුක එනවා. පොදුයි. එතකොට හැම කෙනා ළඟටම දුක එනවා. හොඳයි. ඇත්තටම මේ බොහොම අපූරු පැහැදිලි කිරීමක් මේ උතුම් ධර්මය පිළිබඳව මගේ ජීවිතයේ කාලෙදී මම පැහැදිලි කරගත්ත උතුම්ම ධර්ම කරුණු කිහිපයක්. අපි තැන් වලින් අල්ලගෙන හිටපු දේවල් ටික එක තැනක ඉඳලා පිළිවෙලට බොහොම අපූර්වට අපිට මේ ධර්ම කරුණු ටික පැහැදිලි කරගන්න ලැබුණා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් දේශනා කරා අපේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ මේ සියලු දේවල් වසඟයට ගත්තා කියලා. හැබැයි අපිට වෙලා තියෙන්නේ ඒ සියලු දේවල් අපිව වසඟයට අරගෙන තියෙනවා. ඉතින් එතනින් මිදිලා මේ උතුම් නිර්වාණ අවබෝධය අපි කොහොමද ළඟා කරගන්නේ කියන කාරණාව මේ වක්‍ර ටීවී තුලින් අපි ඉදිරියේදීත් කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන අපේ ස්වාමීන් වහන්සේ දෙපළ සමගින් අපි දැන් දුක ගැන කතා කරා. අපිට තව දැන් මේවා පැහැදිලි වෙනකොට තව ප්‍රශ්න ගොඩක් එනවා. ඒවා දිගට අහන්න හිතෙනවා. ඒවා විග්‍රහ කරන්න ගියොත් අපිට දවසක් දෙකක් තුනක් මදි වෙනවා. නමුත් අපිට ලැබිලා තියෙන කාල වේලාව මේ මාධ්‍යයට ලැබිලා තියෙන කාල වේලාව අපිට වෙන් වෙලා යන නිසා ඉවර වෙලා යන නිසා අපි සූදානම් අදට සමගන යන්න. අද මේ 15 පොහොය දවසේ අපි වක්‍ර ටීවී තුලින් උතුම් ධර්ම සාකච්ඡාවක් ඔබ වෙත තිලන කරන්න කටයුතු සූදානම් කළා. ඉතින් අදට අපි සමගන යන්නටයි සූදානම් වෙන්නේ. මේ උතුම් ධර්මස්කන්ධය 84000ක් වූ මේ උතුම් ධර්මස්කන්ධෙන් ඉතා බිඳක් අපිට බොහොම අපූර්වට පැහැදිලි කරලා දෙන්න වැඩමවා වදාළ අපේ ගෞරවනීය ආරාධනෙන් පතනකන්ද ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ ස්වාමීන් වහන්සේ සහ එහි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද මාළඹේ ධම්ම නිපුණ අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්මස්කන්ධය අපි වගේ උදවිය වෙනුවෙන් තව තවත් මේ ශාසනය සුපෝෂිත කරන්නට දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම
අපේ පූජපාද ඌරුගමුවේ චන්දකිත්ති අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. උතුම් නිර්වාණ අවබෝධයම වේවායි කියලා සාදු නාදයෙන් අපි ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරනවා. ඉතින් වක්‍ර TV අපේ කාර්ය මණ්ඩලය හැමදෙනාටවත් මේ උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවායි, මේ ආත්ම භවයේදීම ඒ නිවන් අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී අපි මේ ධර්ම සාකච්ඡාවෙන් සමගෙන යනවා. අපි යලිත් දවසක නුදුරු දවසකදී මේ වගේම ධර්ම සාකච්ඡාවකින් මෙතනින් අපි අවසන් කරපු තැනින් නැවත ආරම්භ කරමින් මේ ධර්ම සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා මෙතෙක් වෙලා වක්‍ර TV සමගින් එකතු වෙලා හිටිය හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධයම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් සමගෙන යනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. වක්‍ර TV යුගයේ සයිබර් අන්ධහැරය.